ඇගයුමක්ද තක්සේරුවත් මිනුම කියන්නේ මොකක්ද මිනුම පැවරීමක් කරලා තියෙනවානේ ලකුණු පැවරීමක් නේද සර් මිනුම කියන එකට අර්ථ දැක්වීමක් මට ඕන ලකුණු පැවරීම වස්තුවකට හෝ සිද්ධියකට නීතියකට අනුව ලකුණු පැවරීම මිනුමයි දැන් මේක බලන්නකො ලකුණු පැවරීම මොනවද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා මිනුම් ටික තෝරමුකෝ ගණිත ගායන තරඟයකදී චමිලාට ලකුණු 45යි විමලට ලකුණු 50යි මේක ලකුණු පැවරීමක්නේ මේක මිනුමක් ඊට පස්සේ පරීක්ෂණයකදී ලකුණු 40ට වඩා අඩුවෙන් ලැබුව අය අසමත් කිරීම ගන්න පුළුවන්ද ඊට පස්සේ අපි බලමු ඇගයුමක් කියන්නේ මොකක්ද කියලා මොකක්ද ඇගයුමක් කියන්නේ ඇගයුමක් කියන්නේ ප්‍රමාණය පිළිබඳව කරන විශ්ලේෂණයක් මිනුම කියලා කියනවා ඇගයුම කියන්නේ විස්තර කරන එක මදි තවත් නිර්ණායකයක් පදනම් කරගෙන විස්තර කරන්න ඕන තවත් නිර්ණායකයක් පදනම් කරගෙන විස්තර කරන්න ඕන ඇගයුමේදී එතකොට ඒ කියන්නේ මිනුමක් මගින් ලබාගත් තොරතුරු තවදුරටත් අර්ථ දැක්වීම අපි කියනවා ඇගයුමක් කියලා මේකෙදි ප්‍රතිපෝෂණයක් දෙන්න පුළුවන් කියලා අපි කිව්වා මතකද දන්නේ තක්සේරුව කියන්නේ තක්සේරුව කියන්නේ මොකක්ද කට්ටියට මතක නෑ සර් තක්සේරුව කියන්නේ මියුමකදී ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමනේ. ඔව් විශ්ලේෂණය කරන එක. මේක මේ විශ්ලේෂණය කරලා එතකොට මේ තක්සේරුවකදී පුළුවන් ද අපිට ප්‍රතිපෝෂණයක් දෙන්න? පුළුවන් නේද? පුළුවන් වගේ ප්‍රබලතා දුබලතා හඳුනාගෙන පුළුවන්. පස් කරගැනීමට සහාය වෙන්න අරමුණු කරගන්න දෙයක් තමයි තක්සේරුව. මේකේ හැකියාව නොහැකියාව දුර්වලතාවය මූලික කරගෙන ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ දෙන්න පුළුවන් ප්‍රතිපෝෂණයක්. භාෂාව පරීක්ෂණයකදී සිසුන් කර ඇති ව්‍යාකරණ දෝෂ හඳුනාගෙන සිසුන්ට අමතර පන්ති. ප්‍රතිපෝෂණයක් නෙමෙයිද මෙතන? මේක මොකක්ද එතකොට? භාෂා පරීක්ෂණයක් කියලා කියනවා. තක්සේරුවක්. මේක තක්සේරුවක්. එතකොට ඊළඟ එක පරීක්ෂණයකදී ලකුණු 40ට වඩා අඩුවෙන් ලකුණු ලැබුව අය අසමත් කිරීම. ඇගයීම නේද? ඇගයීමක් කරලා තියෙන්නේ. පාස්ද පේද්ද දීලා තියෙනවා. ඇගයීම. සම්භාවන ඒවට යන්නේ නැහැ අපි පොදුවේ බලන්න. එතකොට ගණිත විෂය සඳහා සිසුන්ට දෙනු ලැබූ පළමු පැවරුමට වඩා දෙවෙනි පැවරුමට වැඩි ලකුණු ගත් සිසුන්ට ප්‍රශංසාව ලක් කරලා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ මෙතන? පළවෙනි වාරේ පේපර් එකට වැඩිය දෙවෙනි වාරේ පේපර් එකේ ලකුණු ගත්ත අය ප්‍රශංසාවට ලක් කරලා. ඇගයුමක්ද තක්සේරුමක්ද මිනුමක්ද? ඇගයුමක් කියලා ගන්න. ඒක ඇගයුමක් විදිහට ගන්න. ඇගයුමක් වෙලා තියෙන්නේ. එතකොට මේකේ අහන්නේ ඊට ප්‍රකාශන අතරින් පිළිවෙලින් මිනුම එන්නේ එහෙනම් ලකුණු 45යි 50යි දෙන එක. ඒ කියන්නේ මිනුම ඒ මුලට එන උත්තරයක් වෙන්න ඕන. උත්තර දෙකයි තියෙන්නේ. 3යි 2යි. අපි බලමු 2. ඇගයුමක් එනවා B එකට. එතකොට A B එන උත්තර දෙකටම එනවා. ඊළඟට එනම් අනිත් එකත් බලන්න වෙනවා තක්සේරුව. තක්සේරුව අපේ එන්නේ B එක කොහොමද අපි ගන්නෙ මේ ඇගයුමක් විදිහට සර්? B උත්තරේ පළවෙනි වාරයට වැඩිය ගණිත විෂයට දෙවෙනි වාරේ මේ ගණිත විෂය සිසුන්ට දෙනු ලැබූ පළමු පැවරුමට වැඩිය දෙවෙනි පැවරුම පළවෙනි වාර විභාගයට වැඩිය දෙවෙනි වාර විභාගේ ලකුණු ගත්ත අය ගුරුවරයා අගය කරලා තියෙනවා. ඒක ඇගයුමක් නෙමෙයිද එතකොට? ඇගයීමක් කරලා විභාගයක් තියලා ගණිත විෂය සඳහා මේ පැවරුමක් දීලා අගය කරලා තියෙන්නේ මේක.
එතකොට ඒක ඇගයුමකට වෙන්නේ. ඒ කියන්නේ විනිශ්චයක් ලබා දීලා තියෙනවා. ඔව් අර කාර්ය සාධනය නේද සර්? කාර්ය සාධනයේ වටිනාකමට විනිශ්චයක්. ඔව් විනිශ්චයක් දීලා තියෙනවා. ඒකින්ද එතන ඇගයුමක් තමයි මම මොකද්ද කියලා එතන කියන්න ගියේ අදාළ නැති හින්දා. එතකොට ඒක සර් ඇගයුමක් විදියට යන්නේ. සර් ද හාමුදුරුවෝද මන්දා. එතකොට මෙතන D කියලා කියන්නේ D කියලා කියන්නේ එතකොට D කියන්නේ මේ තක්සේරුව. එහෙනම් මිනුම ඇගයුම හා තක්සේරුව පිළිවෙලට තියෙන්නේ A B D. එතකොට තුන්වෙනි එක උත්තරේ. මොකද දෙවෙනි එක හැලෙනවා C කියන්නේ අනිවාර්යෙන්ම ඇගයුමක් හින්දා. එතකොට මිනුම ඇගයුම සහ තක්සේරුව ඉල්ලන හින්දා අපි උත්තරේ තෝරගන්නවා A B D තුන්වෙනි එක උත්තරේ. මේ මට හම්බ වුණා දැන් මහන්සි හින්දා පොඩි ගාණක් හදමුකෝ. 119 වෙනි පිටුවේ කෞශල්‍ය මිස් තියෙනවා ඉංග්‍රීසි විෂයේ මධ්‍යන්නේ 55යි සම්මත අපගමනයේ 10යි. සමීර එම විෂයට ලකුණු 45ක් ලබාගෙන නැත්නම් Z ලකුණ වන්නේ. සරල සමීකරණයකට දාන්න තියෙන්නේ. මට කියන්නකෝ සමීකරණේ Z හොයන සමීකරණය මොකක්ද කියලා? Z සමානයි x ඍණ x පහ බෙදීම SD. x ඍණ x බා බෙදීම SD. එතකොට Z අගේ හොයන්න කියන්නේ Z සමානයි මෙතන මධ්‍යන්නේ දීලා තියෙනවා 55. සම්මත අපගමනයේ 10යි. ලකුණු 45ක් ලබාගෙන නම් Z ලකුණ වන්නේ. එතකොට x කියන්නේ මොකද්ද ලකුණ? ලකුණ කීයද 45. 45 ඍණ x බා කියන්නේ කීයද? මධ්‍යන්නේ 55. බෙදන්න ඕන කීයෙන්ද ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කීයද සම්මත අපගමනය 10යි. ඕක හත් කියන්න. එක අමනේ ඈ ඍණ එකයි. එකයි. ඍණ 5 බෙදීම 10. ඍණ 1යි. ඍණ එක. එතකොට ඍණ 1 මේකේ තියෙන උත්තර පළවෙනි එක 119 වෙනි පිටුවේ ධන 1ය. 2 ඍණ 1ය. 3 10ය. අනික 3 කියලා දීලා තියෙන්නේ 4 ඍණ 10ය. එතකොට මේකට උත්තරේ අපි ගන්නවා ඍණ 1. දෙක උත්තරේ. බලන්න කොච්චර ලේසිද කියලා. x ඍණ x බා සමීකරණෙත් දෙනවා විභාගෙට. x ඍණ x බා බෙදීම SD ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. එතකොට x කියන්නේ අදාළ ලකුණ. එයා අරන් තියෙන ලකුණු 45යි. විෂය මධ්‍යන්නේ දීලා තියෙනවා 55. 45න් 55ක් අඩු කරලා ඒක 10න් බෙදනවා. හැබැයි මතක තියාගන්න ඍණ ගාණක් බෙදුනහම ඍණ උත්තරයක් එන්නේ. ධන එකක් තියෙනවා උත්තරේට. ඒකින්ද පටල ගන්න එපා. මේක නිකන් මහන්සියට අපි හැදුවේ. ඊට පස්සේ කෞසිමිස්ගේ ප්‍රශ්නෙට යන්න නැත්තම් බැනුම් අහන්න වෙනවා. ඔව් ඉතින් මෙහෙම කිව්වා මම කලින්. හරි ඊට පස්සේ මේ දෙවෙනි එකේ ඇයි ඒකේ උඩ ප්‍රශ්නේ? ඒකේ 11 වෙනි ප්‍රශ්නේත් බලලම යන් ඉතින්. කාර්ය සාධනයේ පදනම් කරගත් ඇගීමක් වඩාත් වැදගත් වන්නේ පහත දැක්වෙන කවර හේතු නිසාද? මට කියන්නකො කාර්ය සාධන පදවීම ඇගීම ඇයි වැදගත් වෙන්නේ කියලා හේතු වැඩක් නැහැනේ. මොනවද ඇයි අපි කාර්ය සාධන ඇගීම හොඳයි කියලා තර්ක කරන්නේ? කෞසිමිස්ම කියන්නකො. පරීක්ෂණේ පවත්වන්න ලේසි හින්දාද? කාර්ය සාධන පරීක්ෂණේ පවත්වන්න ලේසිද? පේපර් එකක් දුන්නා එකතු කරගෙන ගියා ගෙදර ගියා බැලුවා ගෙනාවා. ප්‍රතිපෝෂණ දෙන්න පුළුවන්. බෑ ඒක අමාරුයි. අඛණ්ඩ ඇගීමක් වෙන හින්දාද අඛණ්ඩව අධ්‍යයනය කරනවද කාර්ය සාධනෙන්? නෑ. ලකුණු වලට පුද්ගල බද්ධතාවයේ අඩුයින්ද කාර්ය බද්ධ මේ ඇගීමකදී? නෑ. ලකුණු දෙන්නේ පරීක්ෂකයා. එතකොට එයා ඒ කරන කාර්ය දිහා බලලා පරීක්ෂකයාට මේක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒකත් වෙනස් වෙනවා. එහෙනම් සිසු ප්‍රතිචාර ලිඛිතව නොවන ක්‍රමයටතේ තක්සේරු කළ හැකි වීම නිසාද කාර්ය සාධන ඇගීම වඩාත් හොඳයි කියන්නේ? ඔව්. සිසු ප්‍රතිචාර ලියන්න බැරි අයට වෙනත් ක්‍රමයකින් ඉදිරිපත් කරන්න පුළුවන් හින්දා. ඒකින්ද අපි කියනවා කාර්ය සාධන ඇගීම හොඳයි කියලා. 11 වෙනි ප්‍රශ්නෙට ඒකින්ද දෙවෙනි උත්තරේ තේරුම් ගන්නවා. ඒ වගේ ප්‍රශ්න આવුත් නම් ගොඩ යන්න පුළුවන් නේ. දැන් යන්කෝ කෞසිමිස්ගේ ප්‍රශ්නෙට. හරි ඒ පේපර් එකේම තමයි ඉස්සරහා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ඒකෙම තමයි දෙවෙනි ඇගීමක් හෝ තක්සේරුවක්
ඒකනේ අපි යන්නේ පිටිපස්සේ ඉඳලා. ඔයා ඉස්සරහින් ඉඳන් එනවා. හරි ඉතින් කෝකත් එකයි. අර ඉස්සෙල්ලා එකනේ කතා කරේ දැන් දෙක. ඇගයුම හෝ තක්සේරුවකින් අපේක්ෂිත කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. ටීචර්ලා S2 වහගෙන කාර්යයන් ටික අහන්න. ඇගයුම මොකද්ද? තක්සේරුව මොකද්ද? මේකෙන් කරන කාර්යයන් ටික. ගුරුවරයා තම ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කර ගැනීමට යොදා ගන්නවලු එකක්. ඒ කියන ප්‍රකාශය. මොනවද ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කරන්න නම් අපි කරන්නේ? ඇගයුමද තක්සේරුවද? අපි තක්සේරු කරගත්තොත් තමයි ඒක ලේසි වෙන්නේ. ළමයි කොච්චරයක් සාධනය කරගෙන තියනවද කියලා. පාසලක සාර්ථකත්වය විනිශ්චය කිරීමට ඇගයුමද බලපාන්නේ තක්සේරුවද? සිසුන් තම දක්ෂතා හඳුනා ගැනීමට සිසුන්ට තක්සේරුවද ඇගයීමද? ශිෂ්‍යයින් සාර්ථක ලෙස පාඨමාලාව හදාරා ඇද්දයි යන්න හඳුනා ගැනීමට ඇගයුමද තක්සේරුවද? ඉහත කාර්යයන් අතරින් පිළිවෙලින් සම්පින්ඩිත ඇගයුමක් හා සම්බන ඇගයුමක් වඩාත් හොඳින් ඉටු කරගත හැකි කාර්යයන් දෙකක් වන්නේ. සම්පින්ඩිත ඇගයුමකින් හා සම්භවන ඇගයුමකින් වඩාත් හොඳට ඉටු කරගන්න පුළුවන් කාර්ය දෙක වන්නේ. සම්භවන කියන්නේ මොකද්ද? සම්භවන කියන්නේ අදාළ ඉගෙනුම් ඵල අත්පත් කරගන්න සහාය වෙන්න අරමුණු කරගෙන කරන තක්සේරුවක්. ඉගෙනීම් ක්‍රියාවලිය අතරතුරේ යනවා කියලා අපි කට කැඩනකම් මේක කියලා තියෙනවා කොච්චර හරි. උපදේශන කාර්ය සිදු කරගෙන යන අතරතුර සිදුවන ඇගයීමක් කියලාත් මේක කියනවා. සම්පින්ඩිත කියලා කියන්නේ ඉගෙනු පසු සියලු දේ සිද්ධ වෙලා ඉවරයි. එතකොට දෙන්නේ මොකද්ද? පාස්ද පේල්ද කියන සහතිකකරණයක් විතරයි දෙන්නේ. ඔන්න ඔය දෙකට උත්තර හොයන්න කියනවා. පළවෙනි එක කියනවා ගුරුවරයා තම ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කර ගැනීම සඳහා. එහෙමනම් මේක සම්භවනද පින්ඩිතද? භවන විදිහට ගන්න. සම්භාවන කරගෙන යනකොට සම්භවන පාසලක සාර්ථකත්වය විනිශ්චය කිරීමට සාර්ථකත්වය විනිශ්චය කරන්න. කලාපේ හොඳම පාසල වාගේ දෙයක් සාර්ථකත්වයක් ගැන ගන්න. අමාරු නම් අරින්න. සිසුන් තමන්ගේ දක්ෂතා හඳුනා ගැනීම. දරුවන්ට දක්ෂතා හඳුනා ගන්න නම් මොකද්ද? ඒ සම්භවනද සම්පින්ඩිතද? දක්ෂතා හඳුනා ගන්න. සම්භවන තක්සේරුවෙන් දක්ෂතා හඳුනා ගන්න පුළුවන්ද? සම්පින්ඩිත එකේ. ඉගෙනීමෙන් පසුසිදුවනවා ඇදහිීමක්. ඒකින්ද දක්ෂතාවය කරන්න පුළුවන්. ඒක සම්පින්ඩිත නේද? දක්ෂතා හඳුනා ගැනීම. ඔව් සර් සම්පින්ඩිත. සම්පින්ඩිත ගානට යනවා. අවසාන එක ශිෂ්‍යයින් සාර්ථක ලෙස පාඨමාලාව හදාරා ඇද්දයි යන්න හඳුනා ගන්න. ඒ කියන්නේ හදාරලා ඉවර වෙලානේ පාඨමාලාව. සම්පින්ඩිත. සම්භවන වෙන්න බෑ. කවුද සම්භවන කිව්වේ? සම්පින්ඩිතනේ. සම්පින්ඩිත 100ක සම්භව සම්පින්ඩිත. එතකොට පාසලක සාර්ථකත්වය විනිශ්චය කරන්න කොහොමද කරන්න පුළුවන්? සම්භවන ඉගෙනීම් ක්‍රියාවලිය අතරතුර කරන දෙයක්. සීනේ සම්පින්ඩිත නේද පාසලක සාර්ථකත්වයේ අවසාන කරලානේ මේ අධීක්ෂණය කරන්නේ. ඒක සම්පින්ඩිත. සම්පින්ඩිත කියන එකයි මගේ හැඟීම. හරි අපි ඒක අරලා ප්‍රශ්නේ බලමු. ඉහත කාර්යයන් අතරින් පිළිවෙලින් සම්පින්ඩිත සහ සම්භවන ඇගයීමකට වඩාත් හොඳින් ඉටු කරගත හැකි කාර්යයන් දෙකක්. B හා D. B කියන්නේ එහෙනම් සම්පින්ඩිත වෙන්න ඕන. B. D කියන එක සම්භවන වෙන්න ඕන. නෑනේ ඒක D වැරදි. D එන්නේ දෙකම සම්පින්ඩිතනේ. දෙකම සම්පින්ඩිත. සම්පින්ඩිතනේ එන්නේ. ඒක හින්දා ඒක අතාරින්න ඕන. ඊට පස්සේ B හා C තුන්වෙනි එක බලමු. B හා C. B කියන්නේ එතකොට සම්පින්ඩිත එකක් කියලා අපි ගමු. C කියන්නේ සම්පින්ඩිත. ඒකත් අදාළ නැහැ. එතකොට දෙවෙනි එක D හා C. D කියන්නේ සම්පින්ඩිත, C කියන්නේ සම්පින්ඩිත. ඒකත් අතාරින්න වෙනවා. එහෙනම් A හා C. A කියන්නේ සම්භවන, B කියන්නේ සම්පින්ඩිත.
ඒ නෑ සර් සම්භවන C කියන්නේ සම්භවන වෙන්න ඕනේ නැද්ද? C කියන්නේ සර් සම්භවන ඔව්නේ. උත්තරද? C කියන්නේ සම්භවන වෙලා දෙවෙනි උත්තරේ. D හා C නෙමෙයිද? සම්භවන වෙන්නේ කොහොමද? දෙක දක්ෂතා හඳුනා ගැනීම. ඒ කියන්නේ ඉගැන්වීම් අතරමඟදී දරුවන්ගේ දක්ෂතා අවසන් වෙලා නැහැ නේද? අවසන් වෙලා නැහැ මැද යන්නේ නේ. එතකොට ඒගොල්ලෝ දක්ෂතා හඳුනා ගැනීම සඳහා මේක දෙන්නේ ප්‍රතිපෝෂණ කියන මේ සපෝට් එක කරන්නේ. ඒක සම්භවන යන්න ඕන. එතකොට C වෙන්නේ. එතකොට D කියන්නේ ශිෂ්‍යයන් සාර්ථක ලෙස ඒක සම්පින්ඩිත. එහෙනම් මුලට එන්න ඕන සම්පින්ඩිත, ඊළඟට එන්න ඕන සම්භවන. එහෙනම් උත්තරේ D හා C කියන්නේ දෙක උත්තරේ. දෙක. මේක 10 කියන උත්තරේ වැරදි. වැරදි. ඒක වැරදි. දෙක උත්තරේ. දෙක උත්තරේ. ඒක හොඳයි. දක්ෂතා හඳුනා ගැනීම ඒ කියන්නේ ඉවර වෙලා නැහැ. දක්ෂතා හඳුනාගන්නේ කරගෙන යනකොට තුලත් පුළුවන් පාඩමට පිවිසෙන්න කලිනුත් පුළුවන් පාඩමට පිවිසීම තුලත් කරන්න පුළුවන් අවසානෙත් කරන්න පුළුවන්. එතකොට ඒක දක්ෂතා හඳුනා ගැනීම මේ සම්භාවන හඳුනා ගැනීම තුලින් ප්‍රතිපෝෂණය දෙන්න පුළුවන් කියන එකට අපිට ඒක ගන්න පුළුවන් සම්භාවන. සර් එතකොට මේ තුන්වෙනි එකත් B හා C ඒකත් එක උත්තරේම නේද සර් එන්නේ? B කියන්නේ ටීචර් සම්පින්ඩිතනේ. C කියන්නේ සම්භාවන. ඒකත් ගන්න. ආයතනක් කරා. එකලඟ උත්තර දෙකක් එනවා සර්. සර් මෙතන ප්‍රශ්නය අහන්නේ පිළිවෙලින්නේ. එතකොට B හා C තුන. ඉහත කාර්යයන් අතුරින් පිළිවෙලින්. සම්පින්ඩිත ඇගයුමක් හා සම්භවන ඇගයුමක් නේද? ඔව්. D කියන්නේ එතකොට සම්පින්ඩිත. D කියන්නේ සර් සම්පින්ඩිත. C කියන්නේ C කියන්නේ සම්භවන. ඒකට දෙකම අදාළයි Bත් එන්නේ. ඒකත් පිළිවෙලින් එනවනේ. B C ඒකත් පිළිවෙලින් එනවා. සමාන්තරේ හරි ප්‍රශ්නේ. මේ දරුව දක්ෂතාවය අඳුනගන්නේ විභාගයෙන් පස්සේ නෙමෙයිද? සිසුන්නේ අඳුනගන්නේ ගුරුවරයා නෙමෙයිනේ. සිසුන් තමන්ගේ දක්ෂතා හඳුනාගන්නේ. සිසුන් දක්ෂතාවය හඳුනන්නේ. ඒක පින්ඩිත නෙමෙයිද යන්නේ? සම්භාවන නේද සර්? අතරතුර තමන්ගේ දක්ෂතා හඳුන. ඒ කියන්නේ පුළුවන් අනිත් මේ සම්පින්ඩිත විදියටත් ගන්න. ඔව්. මෙතන උත්තරවලට සාපේක්ෂව සම්භාවනික විදියට ගන්නේ. තමන් මේක ඉතින් රවුන්ඩ් කරලා තියෙන උත්තරේ ගැන හිතුවොත් නම් සර් මේ අර ඒක හිතන්න පුළුවන් අන්තිමේටම ගුරුවරයා Tamanගේ يعني ළමයි විභාගෙට ලියන එක අනුව අන්තිමේට තීරණය කර ගන්නවා කියලා ටීචර්. ගුරුවරයානේ තමයි ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කරගන්නේ. එහෙම කියලා හිතලා තමයි හතරවෙනි උත්තරේ නම් තෝරන්න වෙන්නේ. එහෙම තෝරනවා නම් ඒ කියන්නේ ගුරුවරයා තමයි ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කර ගැනීමට ළමයාට හම්බෙන ලකුණු අනුව ටීචර් හිතනවා එතකොට එහෙම කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. අවසානයේදී දැන් අපි නුක ළමයි ශිෂ්‍යත්වේ නම් ශිෂ්‍යත්වේ කොච්චරක් පාස් වෙලා තියෙනවද? එහෙනම් කියන්නේ අඩු ප්‍රමාණයක් ඉන්නවනම් තමන්ගේ ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කරගන්නේ දරුවෝ ප්‍රතිපෝෂණය කිරීමේ අරමුණින්නේ. එතකොට එතන ප්‍රතිපෝෂණයක් වෙන හින්දා ඒක සම්භාවනමනේ. ඒක සම්පින්ඩිත යන්න බෑනේ. නෑ දරුවන්ගේ ප්‍රතිඵලයේ අවසානයේ ඉගැන්වීම් ක්‍රියාවලිය අවසානයේ තේරුම් අරගෙන ආයි මත තමන්ගේ ඉගැන්වීමේ ක්‍රම ආයි වැඩි දියුණු කරගන්න ගුරුවරයා. අතරතුරේ නැතුව අවසානයේකදී එහෙම ඉතින් අපි එහෙම ඕනම පැත්තකට මේක තර්ක කරන්න පුළුවන්. මටත් මේක හිතා ගන්න බැරි එකනේ. නෑ අතනස අපිට උත්තර දෙකම සමාන වෙන හින්දා තමයි හතරවෙනි උත්තරේට දැන් B C කියන එකයි D C කියන එකයි දෙකම සමානයිනේ. එහෙම බැලුවොත් අපි තෝරපු විදිහට අපිට තේරෙන විදිහට එහෙමනේ වෙන්නේ. එතකොට එහෙම උත්තරයකට එන්න බැහැනේ. ඒ නිසා අර විදිහට තමයි එහෙමනොත් හිතන්න වෙන්නේ කියලායි මම කිව්වේ. ගුරුවරයා තමයි ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කර ගැනීම. ගුරුවරයානේ වැඩි දියුණු කරගන්නේ.
ළමයි කියන්නේ ළමයිට මම මෙහෙම කරන්න ඕනේ එහෙනම්. මේ ක්‍රමේ වෙනස් කරගන්න ඕනේ. එහෙම කියලා අවසානයේදී හිතනවා නම් කියලා තමයි ගන්න වෙන්නේ නැත්තම්. සීනම් කොහොමද සම්භවනනේ? ඉතින් අර ඉතින් උත්තර දෙකක් කියනවනේ. ඒ කියන්නේ ගුරුවරයා තමන්ගේ උගන්වන ක්‍රම වැඩි දියුණු කරගන්න එක මොකෙන්ද කරන්නේ? සම්භාවන. සම්භාවන කියන්නේ අදාළ ඉගෙනීම් අර්ථවත් කරගෙන පැහැවීම අරමුණු කරගෙන ඔකට උත්තරේ ගන්න මෙන්න මේ තිමිරස කැඩි කැඩි ඇහෙන්නේ සිග්නල් එරර් එකක් වගේ. තිමිරස කැඩි කැඩි ඇහෙන්නේ. ඒකේ තියෙන මේ අධ්‍යාපන තක්සේරුවේ අරමුණු කියලා ටිකක් තියෙනවා. ඒ ටික කිව්වොත් අපිට ඔයන් උත්තරයක් ගන්න බැරි වෙයිද කියලා. සර් කැඩි කැඩි යන්නේ සර්. තිමිර සර්. තිමිර සර්. සර්. තිමිර සර්. තිමිර සර්. මේ අධ්‍යාපන තක්සේරුවේ අරමුණු කියන ටික පොඩ්ඩක් බලන්නකෝ. හඳුරන්නේ හයියෙන් කියන්න කැඩි කැඩි යන්නේ හයියෙන් කියන්න තිමිර සර්. ඔව් දැන් හරි සිමිරස කියන්නේ. දැන් හරි. අර අධ්‍යාපන තක්සේරුවේ අරමුණු කියලා තියෙනව නේද? ටිකක් අපිට නෝට් එකේ දීලා. අනේ ටික මේකට අදාළයි කියලා හිතනවා. ඒ කියන්නේ සෑම කෙනෙක්ම අවසන් කියන්නද මම ඇහෙනවද? තිමිරස අපිට කැඩි කැඩි. කියන්නකෝ. අර සර් මේ අර හෑන්ඩ් අවුට් එකේ අන්තිම ටික බලන්නකෝ. අර අධ්‍යාපන තක්සේරුවේ අරමුණු ටික කවුරු හරි සර් ඒකේ තියෙන්නේ සිසුන්ගේ ප්‍රබලතා හා දුබලතා හඳුනාගෙන ප්‍රතිපෝෂණය ලබා දීම ගුරුවරුන්ට තම ඉගැන්වීම් ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රබලතා හා දුබලතා හඳුනාගෙන ප්‍රතිපෝෂණය ලබා ගැනීමට ශිෂ්‍ය උපදේශන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම ඉගෙනීම සඳහා සිසුන් තුළ පෙළඹීමක් ඇති කිරීම දෙමාපියන් ඇතුළු අදාළ අංශවලට සිසුන් පිළිබඳ අදාළ තොරතුරු වාර්තා කිරීම විෂයමාලා සංවර්ධනය ඇතුළු ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපීම සිසුන්ගේ පෙර සූදානම අභියෝගතාවන් හඳුනා ගැනීම සිසුන් වර්ග කිරීම සහතිකපත් නිකුත් කිරීම කාණ්ඩවලට වෙන් කිරීම. ඒකයි සර් තියෙන්නේ නෝට් එකේ. ඔව් මෙතන අහන්නේ අර මේ මොනවාද සම්පින්ඩිතයි සම්භවනයි නේද? මුල් කරගෙනනේ කරන්නේ ඔක්කොම දේවල්. මෙතන ඒක නිසා සිසු ඒකේ අර දෙවෙනි කාරණාව ගැන වෙන්නේ තිමිරස කියන්නේ දෙවෙනි එකේ තියෙන අර ගුරුවරුන්ට තම ඉගැන්වීම් ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රබලතා හා දුබලතා හඳුනාගෙන ප්‍රතිපෝෂණය ගැනීමට කියන එක අදහස් කරන්නේ නැති. ඒකකින් තක්සේරුවනේ නේද මිස් එතන. ඔව් ඒක තමයි. අතන අහන්නේ සම්භව නැගීමයි සම්පින්ඩිත නැගීමයි වෙන් කරගන්න ඕනේ අපිට නේද? මිස් ඒ පිළිතුර සම්පින්තිද කියලා අපි හිතුවොත් එතකොට පිළිතුරු 3ක් එනවා නේද? 3ක් දැන් අපි ඒ කියන එකත් සම්පින්නිත කියලා හිතුවොත් අනිත් උත්තර දෙකයි ඒ හාසි කියන එකත් ඔක්කොම සමාන වෙනවා. හරි වෙනව නේද? එහෙම C කියන්නේ සම්භවනනේ. ඔව් ඒක තමයි. එතකොට B කියන්නේ සම්පින්දිතනේ. D කියන්නේත් සම්පින්දිත. අපි ඒත් සම්පින්දිත කියලා හිතුවොත් උත්තර තුනම නිවැරදිනේ. ඔව්.
ඒත් මෙතන මිස් පිළිවෙලින් කියන වචනේ දීලා තියෙනව නේද? ඒ මොනවා වුණත් මේ ඒ පිළිවෙලින් තමයි හරියන්නේ. ඒ කියන එක සම්පින්දිත ගත්තත් C කියන්නේ එක සර් මේ හතරේදී නේද ගුරුවරයා එක දැනගන්නේ ඒ කියන එක. සර් මෙතන ගුරුවරයා තමයි ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කර ගැනීම කියන එක අපිට ගන්න පුළුවන් සම්පින්දිත ගැනීමක් විදියට. ඒ කියන්නේ මෙතන මේ අර NIA පොතේ තියෙනවා පාඨ මේ කියන්නේ සම්පින්දිත ගැයුම් කියන එකේ විස්තරයට තියෙනවා පාඨමාලාවක් වාරයක් හෝ වර්ෂයක් අවසානයේ කරන ඇගයුම් සම්පින්දිත ඇගයුම් වේ. ඉගෙනුම් අරමුණු කොතෙක් දුරට සිසුන් සාක්ෂාත් කරගෙන තිබේදේ පරීක්ෂා කර බලා ඔවුන්ගේ සාධන මට්ටම් සහතික කිරීම හා ශ්‍රේණි පැවරීම මෙහි අරමුණ වේ. ගුරුවරයාගේ ඉගැන්වීම් කාර්යක්ෂමතාව තීරණය කිරීමටද මේවා යොදා ගැනේ සම්පින්දිත. එතන සම්පින්දිත කියලා තමයි අරගෙන තියෙන්නේ. ඒතර ඒ කියන එක අපිට සම්පින්දිත කියලා ගන්න පුළුවන්. ඔව් ඒක සර් දැන් හිරන් සර් ඒ සම්පින්දිතනේ C නේ අපි ඊළඟට ගත්තේ සම්භවන කියලා. අර මිස් කිව්වේ BC කියන උත්තරෙත් හරි කියලා. දැන් B කියන එක අපි ගත්තේ සම්පින්දිතනේ. ඒතර C කියන එකයි ඒ උත්තර දෙකත් සමාන වෙනවයි කියලායි කිව්වේ. උත්තර සමානයි කියලා. ඒක අපි නතර කරලා වෙන එකකට යමු. තිමිරස කියපු වාක්‍යය කියන්නකෝ අවසානයේ ගුරුවරයා තම ඒක දෙවෙනි එකේ තියෙන ගුරුවරුන්ට තම ඉගැන්වීම් ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රබලතා හා දුබලතා හඳුනාගෙන ප්‍රතිපෝෂණය ලබා ගැනීමට. අර හිරාන්ස කිව්ව එක තමයි ඒක සම්පින්දිත වෙන්නේ එතකොට. ගුරුවරයා තම ඉගැන්වීම ආශ්‍රිත ප්‍රබලතා හා දුබලතා හඳුනාගෙන ප්‍රතිපෝෂණය ලබා ගැනීමට. එතකොට මෙතන තක්සේරුවකදී තක්සේරුවක් කරද්දී ඒක සම්පින්දිත නේද? දැන් අපිට තක්සේරුවක් කරන්නේ අවසානයේනේ. අතරතුරේ නෙමෙයි නේද සර්? ඔව්. එතකොට සම්පින්දිත වෙන්නේ නේ? ඔව් ඒක සම්පින්දිත. ඒ සම්පින්දිත කියලා තමයි ගත්තේ. ඔව් අපි එහෙම ගත්තොත් ඔතන C කියන එක තමයි කියන එක. තක්සේරුව මේකට 4 වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. මොකද පිළිවෙලින් කියලා අහලා තියෙනකොට ඒ පළවෙනියෙන් ගත්තාම ඊට පස්සේ අපිට ආයි B එකට ඒ උත්තරේ මුණත් ඒක ගන්න බැහැනේ මිස්. අන්න ඒක තමයි මාත් කියන්න ගියේ. A C පිළිවෙලින් යහන්නේ. ඔව් එතකොට AC ඒ එකක් විදිහට ගත්තොත් අපි සම්පීඩන දෙකක් විදිහට ඒ ගත්තොත් අපිට ඒක පළවෙනියෙන් අරන් නිසා ආයි අපිට B ගන්න බෑ. ඒ නිසා අපිට AC තමයි උත්තරයට ගන්න වෙන්නේ. ඔව් පිළිවෙලින් කියන වචනේ තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒ උත්තර තුනක් වෙනවා. පිළිවෙලින් කියන්නේ සම්පින්ඩිත මුලට ඇවිල්ලා සම්භවන පස්සට යන්න කියන එක. ඒකයි පිළිවෙල කියන්නේ. තමයි අදහස් උනේ. තේරුම් ගන්න. පිළිවෙල පිළිවෙලක් නෙමෙයි අහන්නේ. එහෙම ගන්න බෑ. එහෙම එන්නේ නැහැ. තුනක් වෙනවා නේද ජනක සර්? එතකොට උත්තර දෙකක් තුනක් වෙනවා. එහෙනම් ඔය එකක්වත් නැති අනිත් උත්තරේ දන්නේ නැහැ. B හා D කියන එක දන්නේ. B කියන්නේ සම්පින්ඩිත. අපි මේක ලකුණු කරගෙන අහමු නේද? අහන ප්‍රශ්න අතරට දාගෙන අහමු නේද සර්ගෙන් අපි මේ පාඨමාලාව විශ්වයෙන් සාර්ථක ලෙස පාඨමාලාව හදාරා ඇද්ද යන්න හඳුනා ගන්න ඇගයුමක් කරනවා. ඒ කියන්නේ හිතන්නකො පාඨමාලාව මොකක් හරි එකක් තියෙනවා පාඨමාලාව අවසානයේ විභාගයක් තියෙනවා කියලා නෑනේ පාස් ද ෆේල්ද කියලා නෑනේ. විශ්වයෙන් සාර්ථක පාඨමාලාව හදාරා ඇද්ද හඳුනා ගැනීමට. මේක සම්භවන ගන්න බැයිද? එහෙම නම් බෑ නේද සර්. ඇයි සාර්ථක විදියට මේව කරන්න මේ තුල ගුරුවරයා ප්‍රශ්නයක් අහලා වෙන්න පුළුවන්. හඳුනා ගන්න ඉතුරු ටික දීලා නැහැ. මෙතන වචනේ තියෙනවනේ හදාරා ඇද්ද කියලා. ඒකට හදාරලා ඉවරයිනේ. එහෙම බලන්න හදාරලා තියෙනවද කියලා බලන්න. ඔව්. ඒක වෙලා ඉවරයි. ඉවර වෙච්ච දෙයක් ගැන එතන අහන්නේ.
ඉවර වෙනාම ඒක ගන්න බෑනේ. ඒක ගන්න බෑ. සිසුන් තමන්ගේ දක්ෂතා හඳුනා ගැනීම. දරුවෝ තමන්ගේ දක්ෂතා හඳුනා ගැනීම සම්භාවන. ප්‍රශ්නේ උඩ මේ ඇගයුම හෝ තක්සේරුවකින් කියලා තියෙනවානේ. එතකොට දැන් අපි කතා කරන සම්භාවන මේ ඇගයුමයි සම්පින්ඩිත ඇගයුමයි ඇගයුම් වර්ගවලටනේ අපි කතා කරේ. එතකොට මෙතන තක්සේරුවෙනුත් කොටස් තියෙනවා නම් මට හිතෙන්නේ B කියන එක තක්සේරුවට අදාළ වෙන කොටසක් කියලා. එහෙම ගත්තොත් අපිට B ඉවත් කරගන්න පුළුවන්. ඒක මේ දැන් බලද්දි ආයි බලද්දි හිතුනේ එහෙම වෙන්න පුළුවන් තමයි. චුට්ටක් මේ බලුවොත් වගේ ඇගීම් මොනවද B තක්සේරු අපිට මොනවද ඉවත් කියලා අයින් කරගන්න කරන්න. පුළුවන්. අන්න එහෙම පුළුවන්. තක්සේරුවකින් කියලා කොටස් තියෙනවා. දෙකෙන්මනේ තියෙන්නේ. ඔව්. එහෙම හිතුවොත් නම් පුළුවන්. අර අපි දැන් සම්පින්ඩිතයි සම්භාවනයි විතරයිනේ හිතාගෙන කරේ. ඔව් ඒ වගේ දැන් අගේ එහෙම අපිට හිතන්න නැතුව නම් අගයුම් පුළුවන්. වර්ගයි තක්සේරු වර්ගයි දෙකක්ම කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපි අගයුම් වර්ග වලින් සම්පින්ඩිතයි සම්භාවනයි විතරයි ගන්න ඕනේ. ඔතන ප්‍රශ්නේ මුල කියලා තියෙන නිසා අර අගයුම හෝ තක්සේරුවකින් කියලා දීලා තියෙන නිසා B කියන එක තක්සේරුව පැත්තට ගන්න පුළුවන් කියලා තමයි හිතුනේ. ගන්න එහෙම පුළුවන්. හරි නේද? මං හිතන්නේ ඒක තමයි තිමිර සර් කියන්න ගියේ නේද? ඇගයුමයි තක්සේරුවයි. එතකොට මිස් කිව්වද සර් තක්සේරුව බලන්න කියලා කිව්වේ. බලන්න කිව්වේ? හරි එහෙනම් මෙහෙම ගමුකෝ. ගුරුවරයා තමයි ඉගෙනුම් ක්‍රම වැඩි දියුණු කර ගැනීම ඇගයුමක්ද තක්සේරුවයි. ගුරුවරයා තමන්ගේ ඉගෙනීම් ක්‍රම වැඩි දියුණු කර ගැනීම ඇගයුමක්ද තක්සේරුවක්ද? ඔය කියන විදිහට ගත්තොත් ඒක එන්න ඕන තක්සේරුව. එයා තමන් තක්සේරු කර ගැනීමක් නෙවෙන්නේ. එතකොට මමත් හිතනවා තක්සේරුව කියලා. එතකොට පාසලක මේ සාර්ථකත්වය විනිශ්චය කිරීමත් දරුවෝ පදනම් කරගෙන තක්සේරු කරලා ඒක තක්සේරුව. එතකොට සිසුන් තමන්ගේ දක්ෂතා හඳුනා ගැනීම දක්ෂතා හඳුනා ගැනීමසේ මේ ඇගීම සම්භාවනාගේ ඇගීම් වලින් කරන්න පුළුවන්. ශිෂ්‍යයන් සාර්ථක ලෙස පාඨමාලා එකත් ඇගීමක්. ඔව්. එතකොට ඇගීම් යට තියෙන්නේ දෙකයි C හා D. CD. ඔව්. එතකොට C වලට එනවා සම්භාවන. ඒ කියන්නේ C අගට එනවා D එනවා මුලට. ශිෂ්‍යයන් සාර්ථක ලෙස පාඨමාලා හදා සම්පින්ඩිත. එතකොට දෙක තමයි උත්තරේ එහෙම ආව. ඒක කොහොමද අංචර ක්‍රොස්. එහෙම වුණොත් දෙක එනවා උත්තරේ. අපි සර් මොකටද ඒක තියමු නේද? ඕක පොඩ්ඩක් ඇහුවා නම් හරි. මාක් කරගන්න. ඒක මාක් කරගන්න. අවුල් විදියට බෑනේ නේද? එහෙම આવොත් විනාඩි 45 මේකට කල්පනා කරන්න වෙනවා. සර් මං හිතන්නේ MCQ ඇහුවොත් මේ වගේ හයි සමහරක් විතර. දැන් අපි දන්න දේ හිතා ගන්න බෑනේ. ඕක සර් මට හිතෙන්නේ ප්‍රශ්නේ කියන්නේ මේ වඩාත් හොඳින් ඉටු කරගත හැකි කාර්යයන්නේ. ඔය එතකොට අර හොඳින් ඉටු වෙන ඒවාත් තියෙනවා. එතකොට ඕකෙන් වඩාත්ම ගැලපෙන එක නේද තෝරන්න ඕනේ. මට තේරෙන්නේ නැහැ ටීචර්. එහෙම දුන්නොත් නම් විනාශයිනේ. ඊළඟට තුන්වෙනි එක යමු. හරිය ලේසි එකක් තියෙනවා. ඕක තියාගමු. ඕක තර්ක කරන එක තේරුම් නැහැ. අඳුර යත ගාන එක. ඔව් අපිට කාලෙත් යනවා ඒක අධ්‍යාපන මිනුම්ම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. වක්‍ර හා සාපේක්ෂ වේ, වක්‍ර හා නිරපේක්ෂ වේ, ඍජු හා සාපේක්ෂ වේ, ඍජු හා නිරපේක්ෂ වේ. මේක මෙච්චර තදින්න දෙවනි ප්‍රශ්නයන්නේ මේ මෙච්චර තදින්නම් හිතන්න ඕනේ නෑ මේක. අපි දැන් කුරුවල් කරගෙන තියෙන ප්‍රශ්නේ. වක්‍ර හා අධ්‍යාපන මිනුම මිනුමේ ලක්ෂණ ටිකක් ඇති. වක්‍ර වේ මතක ඇති ලක්ෂණ ටික. ශූන්‍ය සාපේක්ෂකයක් අධ්‍යාපන මිනුම සාපේක්ෂ වෙනවා කියලා කිව්වා. හැම විටම ඒකක සමාන වෙන්නේ නැහැ කියලා කිව්වා. 100%ක් නිවැරදි නැහැ කිව්වා. හසු වන විචල්ලේ ස්වභාවය අනුව මිනුම බහුපරිමාණයි කියලා කිව්වා. එහෙනම් ඒකට අනුව උත්තරේ 1. වක්‍ර සාපේක්ෂ වේ. 4 හා 5 වෙනි ප්‍රශ්න පදනම් වන පහත ප්‍රකාශ.
පහත ප්‍රකාශ අතරින් ප්‍රතිමාන මූලික ඇගීමක් නිරූපණය වන්නේ. ප්‍රතිමාන මූලික. ප්‍රතිමාන මූලික කියන්නේ මොකද්ද? නිර්ණායක මූලික කියන්නේ ආරම්භයට පෙර අපේක්ෂිත මට්ටම තියනවද කියලා බලන එක. ඒතකොට ප්‍රතිමාන මූලික කියන්නේ දක්ෂතාවයේ අනුව කණ්ඩායම තුල කොතනද ඉන්නේ කියන එක බලන එක. ඔව් බලමු අපි එහෙම සරලව බලමු. ඕනකට වැඩි හිතන්න නැතුව බලන්න. පන්තියේ උසම ළමුන් 4 දෙනා තෝරා වොලිබෝල් කණ්ඩායමකට බඳවා ගැනීම. ප්‍රතිමාන මූලික. පන්තියේ සංසන්දනය කරලානේ උසම ළමයි සංසන්දනය කරලා ඉන්න මේක ප්‍රතිමාන. බඳවා ගැනීමේ පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලැබූ 25% පාඨමාලාව සඳහා තෝරා ගැනීම. නිර්ණායකයක් පදනම් කරගෙන නිර්ණායක. ඔව් නිර්ණායක. 80%කට වඩා අඩු පැමිණීමක් ඇති සිසුන්ට අවසාන පරීක්ෂණයට ඒකත් නිර්ණායක. පරීක්ෂණයකින් සමත් වීමට නම් 40%ට වඩා ලකුණු ලබාගත යුතු වීම. නිර්ණායක. 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 එතකොට ප්‍රතිමාන මූලික ඒ කියන එක. ඈ දෙකක් ඉල්ලනවා. දෙකක් ඉල්ලනවා ප්‍රකාශ. එක්කෝ B එක්කෝ C. බඳවා ගැනීමේ පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලැබූ 25% පාඨමාලාව සඳහා තෝරා ගැනීම. ඒක නිර්ණායකයක් දීලා තියෙනවනේ. එතන සර් ඉහළම ලකුණු ලබාගත් සිසුන් කියනකොට ඒක ස්ථානගත කරනවා කියලා නේද ගන්න ඕන. ඒකෙන් 125ක් ගන්නවා කියලා නේද උතෙන්දි ඒක නිර්ණායකයක් නෙමෙයි තියෙන්නේ නේද? ඒක ප්‍රතිමාන පැත්තට. ඒක ප්‍රතිමාන මූලිකයි. ඒක ප්‍රතිමාන යන්න ඕන. මොකද මේ බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් ලකුණු 50ට වැඩියෙන් ලකුණු ගත්ත 125ක් කිව්වනම් හරියේනම්. එහෙමනම් නිර්ණායකයක් තියෙනවා. මේක ප්‍රතිමාන ගන්න වෙන්නේ. ප්‍රතිමාන මූලික. එහෙනම් අපිට උත්තරේ එනවා ඉහත ප්‍රකාශ අතරින් ප්‍රතිමාන මූලික එක A සහ C කියන එක. නෑ A සහ B කියන එක. A සහ B කියන එක ප්‍රතිමාන මූලික 4 වෙනි එක උත්තරේ එනවා. ඊට පස්සේ ඉහත ප්‍රකාශ අතරින් නිර්ණායක මූලික ඇගයුමක් නිරූපණය වන්නේ. නිර්ණායක මූලික. නිර්ණායක වෙනවා C හා D කියන එක. C හා D පළවෙනි එක උත්තරේ. C හා D. අතන ප්‍රතිමාන මූලික කියලා අපි අර B එක ගත්තේ බඳවා ගැනීමේ පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලැබූ 125. ස්ථානගත කරලා තියෙන්නේ 25. 1 2 3 4 කියලා. එතකොට ඒක අනිවාර්යෙන් එන්නේ ප්‍රතිමාන මූලිකයකට. ඊට පස්සේ ප්‍රශ්න අංක 6 8 ගන්න පුළුවන්ද? දැනුම සහ බෑනේ ඒක ටීචර් එකක්. ඒක අපි කරලා නැහැ තාම. මානසික කියා ඒවා අපි අරන් කරගලා නැහැ. ඒ පේපර් එකේ ඉස්සරයි. ඔව් කියන්න සර්. පේපර් එකේ තියෙනවා. ගොඩාක් තියෙනවා. අප්පච්චෝ ඒක අවුරුද්ද කියනවද? බලන්න පිටුව 116 ප්‍රශ්න පත්‍ර පොතේ නම් අපි ප්‍රශ්න ගත්තොත් ඒක එන්නේ ටීචර් 2009 පළවෙනි පේපර් එක. Thank you sir. ඒකේ සර් අපි පේපර් එකේ මුලින් ඉඳන් බලනවද අගින් ඉඳන් මුලට බලනවද? අගින් ඉඳන් මුලට බලනවද? කොහෙන් බලුවත් ඔළුව කරකිනවා දැන් නම්. ඔව්. හරි අගින් ඉඳන් බලමු. ඒක ඉවර කරමුකෝ බලන්න. අවසාන ප්‍රශ්න ලකුණු යාප්තික ඒක ගන්න බෑ.
චතුර්ථ පරාස. සර් 2009 දෙවෙනි කොටසද කරන්නේ? පළවෙනි එක. පළවෙනි කොටස. හරි thank you. ඒකේ 21 වෙනි ප්‍රශ්නේ. ඇයි 25? පහත විතරිත සටහන් මගින් විචල්්‍ය දෙකක් අතර පැවති සම්බන්ධතාවයකි. ඒක නිරූපණය කරලා තියෙනවා. ඒකට අනුව ගන්න පුළුවන් R රගය 0.9 හොයන්න බෑනේ. R රගය 0.9 ඍණ 4 5 අනුපිළිවෙලින් නියෝජනය කරන විසරිත සටහන වනුයේ. ඒක හරියටම පේන කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. ඒක අපිට ගන්න පුළුවන්. ඒකේ ඍණ 0.5 කියලා තියෙනවා. මුලින්ම 0.9 ඊට පස්සේ ඍණ 0.5 ඊට පස්සේ 0.4. ඒක අපිට ගන්න බෑ නේද? අර සර්ගේ පාඩමට යන්නේ. R සංගුණකයේ හොයන එක. ඒක අපි අතාරින්. ඒක අර සර්ගේ නිකන් විශ්වසනීය බවට තිබුණාට ඒක ගන්න බෑ. මේ ප්‍රමත ව්‍යාප්තිය ගන්න පුළුවන් නේ. ඒක තව පස්සේ කරලා 20 21 22 22 බෑ 21 ඉඳන් ඉහළට කරොත් මොකද සර්? හරි 21 වෙනි ප්‍රශ්නය ලකුණු පරිවර්තනයක් අවශ්‍ය වන්නේ. ලකුණු පරිවර්තනයක් ඇයි අවශ්‍ය වෙන්නේ? නිර්ණායක මූලික ඇගීමක් සඳහාය. ලකුණු පරිවර්තනය කරන්නේ අපි පූර්ව කාර්ය සාධන මට්ටමක සංසන්දනය කරන්න. ලකුණු වල වළංගුතාවය බලන්න. එහෙම නැත්නම් ප්‍රතිමාන මූලික ඇගීමක් සඳහා ලකුණු පරිවර්තනයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අහනවා. ප්‍රතිමාන මූලික ඇගීමක්. ප්‍රතිමාන මූලික ඇගීමක් සඳහා. ඇයි එහෙම කියන්නේ? හැමෝම එකම ලකුණු මට්ටමකට ගන්න ඕන නිස නැත්නම් යා ලැබිලා තියෙන්නේ ඒ කියන්නේ 50න් එක්කෙනෙක්ගේ ලකුණු 50න් 40 නම් අනිත් එක්කෙනා 100න් 60 ගත්තත් අර ඒ දෙන්න එකම ලකුණු මට්ටමකට අරන් තමයි අපිට වෙනිය කියන්න වෙන්නේ. එහෙනම් ඇගීමට යොදා ගන්න නිර්ණායකයා සංසන්දනය කරන්නේ මොකක් එක්කද කියලා. අගයන්නේ මොකක් එක්කද කියලා බලන්න ඕන. ඒකෙන් අපි මේ ලකුණු මේ පරිවර්තනයක් අවශ්‍ය වෙනවා ප්‍රතිමාන මූලික ඇගීමක් කරන්න නම්. එහෙනම් ඒක 4 වෙනි උත්තරේ කියලා ගමු. ඊට පස්සේ එනවා ඇල්ෆා සංගුණකයේ මගින් තක්සේරු කරනු ලබන්නේ. මතකද ඇල්ෆා බිඳුවයි ධන 1යි අතර පරීක්ෂණයක මොනවද? අභ්‍යන්තර සංගතතාවයේ ඇල්ෆා මාක් එකෙන් මයින්නවා කියලා. මතකද අභ්‍යන්තර සංගුණකයේ මෙන්න. ඇල්ෆාගෙන් මතක නැතුව ඇති. ක්‍රෝන්බ්‍රාජ් සංගුණකය හරි නේද? ඇල්ෆා කියන්නේ ක්‍රෝන්බ්‍රාජ් සංගුණකයේ අභ්‍යන්තර සංගුණකතාවය පරීක්ෂණ එක මයින්නේ. ඒක පළවෙනි උත්තරේ. එතකොට ශිෂ්‍යත්ව පරීක්ෂණයක තිබිය යුතු වැදගත් වළංගුතාවය මොකද්ද? විෂය වළංගු වෙන්න ඕනද? අනාගත සුචක වළංගුතාවයේද සංරචක වළංගුතාවයේද සමකාලීන වළංගුතාවයේද? ශිෂ්‍යත්ව පරීක්ෂණයක විෂයද අනාගත සූචක අනාගත සූචක කියන්නේ දරුවා මේක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ අත්දැක ගන්නවාද කියලා බලන එක නේද මේකෙන් කරන්නේ. ඒක නම් වෙන්නේ නැහැ. ඉතින් පාසලත් තෝරා ගැනීම නෙවෙන්නේ මෙතන. තිබෙන්න ඕන හැබැයි ඒක නේද ශිෂ්‍යත්ව පරීක්ෂණ. සංරචක වළංගුතාවය කියන්නේ මොකද්ද? මනෝගති ලක්ෂණ. සාර මනෝවිද්‍යාත්මක සංකල්ප පිළිබඳව මනිනේ කියන්නේ සංරචක වළංගුතාවය. ඔව් මනෝවිද්‍යාත්මක සංකල්ප ගැන යම්කිසි මැනීමක් කරලා අවබෝධයක් ලනේ බලන එක තමයි
මේ වළංගුතාවය මේ කියලා කියන්නේ මේකේ මේ සංරචක වළංගුතාවය කියන්නේ. ඒක සර් ගති ලක්ෂණ නේද ගන්නනේ? ඔව්. ඔව් සංරචක කියන එකේ තේරුම ඒක නේද? ඔව් මොනවා හරි ගති ලක්ෂණ සංරචකයන් හරහා තමයි ඒ වළංගුතාවය බලන්නේ. ආවේදන මනෝජාලක ওই විදිහටනේ. එතකොට මේ ගැඹුරු සංකල්ප ගන්න බුද්ධිය අභියෝගය එතකොට සංකල්ප සංකාව ඉගෙනීමට ඇති පෙළඹීම ඔන්න ඔය වාගේ දේවල් මනෝවිද්‍යාත්මක සංරචක පරීක්ෂා කරන්න. එතකොට ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් එච්චර දේවල් කරයිද? නෑ නේද? න්‍යායාත්මක අර්ථ දැකීම් වලට යන්නේ නැහැනේ ශිෂ්‍යත්ව පරීක්ෂණේ. බුද්ධියෙන් අර්ථ දක්වලා ඒක කල්පිත කොට නගලා එහෙම යන තත්ත්වයක් මම දකින්නේ නැහැ. ඒකින්ද ඒක අතාරිමු අපි. සමකාලීන වළංගුතාවය කියන්නේ සර් ඕක මම හිතන්නේ අනාගත සූචකයකට එන්න ඕන. මොකද දන්නවද සර් නිර්ණායක වළංගුතාව කියලා එකක් තියෙනවානේ. ඔව්. ඒකේ මේ කියනවා මේ මොකක් හරි බාහිර නිර්ණායකයකට මොකක් හරි ඇස්තමේන්තුවක් ලබා ගන්න තමයි ඕක කරන්නේ කියලා. ඔව්. එතකොට ඒකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අනාගත සූචක වළංගුතාව. ඔව්. ඒකයි අනිත් එක අර සංග්‍රාමී වළංගුතාව. අනාගත එක කතා කරන්නේ අනාගත අවස්ථාවක් ගැන. ඒතර මේකත් ඒ වගේ නේද සර්? අනාගතය අර 6 වසරක පිළිබඳ නිර්ණායකයේ පිළිබඳ මිනුම වර්තමානයේ ලබා ගන්න පුළුවන් නම් ඒක මේ සංග්‍රාමී. නිර්ණායකයේ පිළිබඳ මිනුම වර්තමානයේ ලබා ගන්න බෑ පස්සේ ලබා ගන්න පුළුවන් නම් ඒක අනාගත සූචක කියලා තමයි යන්නේ. එතකොට මේ නිර්ණායකයේ පිළිබඳ මිනුම මේ පොඩි දරුවට පස්සේද ගන්න ඒකේ. ඒක සර් ඇස්තමේන්තුවක් හදන්න. එහෙම තමයි මේ අපේ නෝට් එකේ තියෙන්නේ. ඔව් සර් ඒක එහෙම තමයි දීලා තියෙන්නේ මේ අනාගත මේ ආවාසන ශිෂ්‍යත්වයෙන් අර ඉගෙනීමට අභියෝගතාවයක් ඇති අය තෝරගෙන අභියෝගයක් ලබා දෙන්න කියන අනාගතය සම්බන්ධයෙන්. අනාගතයට අභියෝගය මමත් මේ හිත හිටියේ ඒක තමයි. මට හිතෙන්නේ සර් එතනින් දක්ෂ දරුවා තෝරගෙන ඒ අය අනාගතයට ගැලපෙන විදියට හදලා අනාගතයට දැයට දායාද කිරීමට අභියෝගයක් බාර ගැනීම තමයි එතන වෙන්නේ නේ. එතකොට අනාගත සූචක පැත්තට තමයි. එහෙම දීලා තියෙනවා සර්. දීලා තියෙනවා සර් මේ නිර්ණායක පිළිබඳ මිනුම මේ ශිෂ්‍යත්වයෙන් පස්සේ දරුවා O level A level ගන්නවාද කොහොමද මුණ දෙන්නේ කියන එක මේ බුද්ධිය මැනීම අනාගත සූචක කියලා. ශිෂ්‍යත්වයේ පිළිබඳ දරුවා O level A level අනාගත නෑ අර සර් කියපු එක තමයි උත්තරේ නේ. ඔසර් මේ ලකුණු මේ grade 5 මේ කියන්නේ මේ ශිෂ්‍යත්වයෙන් ගන්න මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි හොයාගන්නේ සර් සංගමුණු දක්ෂතා තියෙන අයනේ. දැනට තියෙන පාස් පොයින්ට් එක. ඔව්. ගම් වල ළමයිනේ ඔය ඉන්නේ ශිෂ්‍යත්වයේ මුල් තැන් ඇවිල්ලා. එයාලට හොඳ අවස්ථාවක් දීලා ඊට පස්සේ අනාගතේ එයාලා හොඳ තැනකට යැවීමනේ මේක වෙන්නේ. හොඳ ඉස්කෝලයක් දෙනවා කියන එක. ඒකෙන් අනිත් පැත්තට සර් මේගොල්ලන්ට අභියෝගයක් වෙන හොඳ පාසලක් ලබා ගැනීම, හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම. ඔව්. ඒ හින්දා එතන අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයේ ජය අරගෙන ඉදිරියට යෑම මට හිතෙන්නේ මේක අනාගත සූචක මේ වළංගුතාවේ තමයි එන්නේ. ඔව් එතකොට සර් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම අනාගතයේ දක්ෂයන් වෙන්න පුළුවන්. ඔව්. නොවෙන්නත් පුළුවන්. ඔව්. වෙන්නත් පුළුවන්. සර් ඒකේ අර මේ විෂය කරුණු ගැන දැනුම මැන්නට ඇත්තට මේක රිජුලේෂන්ම විෂය කරුණු සම්බන්ධව දෙයකට නෙමෙයි ඒක මේ මනින්නේ අර බාහිර දෙයක් සඳහා. ඒ කියන්නේ අර ඒ කියන්නේ උඩම ඉඳලා පහළ ලැයිස්තුවක් හදාගන්නනේ දක්ෂතා අනුව. ඒකට නේ එතකොට ඒකට අදාළව තමයි මේක තියෙන්නේ මං හිතන්නේ මේ තියෙන විස්තර කිරීම අනුව. එතන සමකාලීන වළංගුතාවය කියලාත් එකක් තියෙනවා.
ඒක සර නිර්ණායක එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අනාගත සූචකයක අනිත් එක අර වර්තමාන ගන්න ඒවට නම් ඒක සංග්‍රාමී වළංගුතාව කියලා එන්නේ. සමකාලීන කියන්නේ සංග්‍රාමී එක වෙන්න ඇතිනේ. කරන්ට් වර්තමානයට ගන්න එක ගැන කියන්නේ. නිර්ණායකය පිළිබඳ මේ මිනුම වර්තමානයේ ලබා ගන්න පුළුවන් නම් ඒක වර්තමානයේ ගන්න බෑනේ කොහොමද දරුවා ඉදිරියට බෑ මේක ගන්න වෙන්නේ අරකම තමයි සර්. ඔව් අනාගතයකට තමයි ගන්න. අනාගත සූචක මේකට තමයි. එතකොට O level එකත් ඒකට නේ වැටෙන්නේ. O level එකෙන් පස්සේ දරුවා A level එකට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ යයි කියලා අපි හිතලා ඒ වාගේ එකක්. A level එකත් ඒ විදියට යනවා. විශ්වවිද්‍යාලේ ගිහිල්ලා මෙහෙම වෙයි කියලා. ඒවා සේරම අනාගත සූචක විදියට යන්නේ. ඒවා විෂය නෙවෙයි. විශ්වවිද්‍යාලෙන් එන එකත් එහෙමයි යන්නේ. ජාතික මට්ටමේ වළංගුතාවයක් නෙවෙයිද? ලෙවල් එක. ඈ? විෂය වළංගුතාවයක් නෙවෙයි O level විෂය සම්බන්ධව එතනින් දක්ෂ ළමයි තෝරගෙන උසස් පෙළට අරගෙන ඒ අය අනාගතයට දායාද කිරීම වෙන්න බැයිද? ජනක සර් ඕ මිස් ඕ මේකේ තියෙන නෝට් එකේ මේ අපේ සර් දීපු නෝට් එකේ නිර්ණායක වළංගුතාවය යටතේ සමහර පරීක්ෂණ වලින් අපේක්ෂා කරන්නේ පරීක්ෂණයේ ඍජු ලෙස මැනෙන දේ නොවේ. වෙනත් බාහිර නිර්ණායකයන් සඳහා ඇස්තමේන්තු ලබා ගන්නා අවස්ථාවල එකී බාහිර නිර්ණායකයේ පිළිබඳ නිවැරදි ඇස්තමේන්තුවක් පරීක්ෂණ ලකුණු වලින් ලබා දෙයි නම් එයත් පරීක්ෂණයේ වළංගුතාවය සහතික කරන සාධකයක් වේ. උදාහරණ වලට තියෙන ඔය රැකියාවකට බඳවා ගැනීමට, සේවකයන් බඳවා ගැනීමට, සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමේදී මැනීමට ඔය විදිහට ඔය මේ අපේ තිමිර සර් කියප එකත් ඒකට තමයි මෙතනදී අදාළ කරගන්න වෙන්නේ අනාගත සූචකවලට. සර් O level A level මේක දීලා තියෙනවා. මොකක්ද තියෙන්නේ සර්? සූචකනේ? ඔව් සර්. එහෙනම් අනිවාර්යෙන් ශිෂ්‍යත්වෙත් එතෙන්ට යනවා. හරි. ඒක තර්ක කරන්න දෙයක් නැහැ. ශිෂ්‍යත්වෙත් එතෙන්ට යනවා. දරුවා අනාගතේ දීලා තියෙනවා සර්. ඔව් නෝට් එකේ තියෙනවා සර්. උදාහරණ වලට අනාගත ඔව් සර්. අපිට තියෙනවා සර් දීලා තියෙනවා. දීලා තියෙනවා. මේ මොන කණ්ඩායමටද මේ? TX. අපි XX. අපි TX. අනේ අපේ කණ්ඩායම් එහෙනම් ලියා ගන්න ඒක. ඕක හැම සැරේම මේ නැත්තම් ඇනෙනවා. සර් මේ නෝට් එක දාන්න බැරිද ගෲප් එකට? මිස් මගේ නම් මම මේ ලියාගත් කටු සටහනක් තියෙන්නේ. තිමිර ළඟ තියෙනවද දන්නේ නැහැ. තිමිර. ඔව් අර ඒකත් අර මේ ලෙක්චර් එකේ ලියපු ටික තමයි තියෙන්නේ. මමත් එදා ගිහිල්ලා නැහැ ලෙක්චර් එකට මේ කාගෙන්ද ගත් එකක් තියෙන්නේ. මං හිතන්නේ ඔයාගෙන් ගත් එකක් මගේ ළඟ තියෙන්නේ. එහෙනම් මේ මං කොහොම හරි ලියපු එක තමයි තියෙන්නේ. මේ නෝට් එකේ වෙලේ ලියපු එක. මේ මම මෙහෙම ලියාගෙන තියෙනවා. කර්මාන්ත ශාලාවක දක්ෂ අය තෝරන්න ලිඛිත පරීක්ෂණයක් තියෙනවා. එතකොට විභාගයේ තියන්නේ දක්ෂ අය කර්මාන්තයේ නියුතු වෙනනම් දක්ෂ ලෙස කර්මාන්තයේ නියුතු වෙන අය තෝරන්න. නමුත් මේකෙදි ලබා ගන්න ලකුණු තුලින් වැඩක් නැහැ. පරීක්ෂණයෙන් වැඩි ලකුණු ගත්ත අය අනාගතයේ සාර්ථකත්වයක් පෙන්නනවා කියලා හිතලා තමයි බඳවගන්නේ. මේක අනාගත සූචක වළංගුතාවය. ඉතින් ශිෂ්‍යත්වයේ ලකුණ වැඩක් නැහැ. හැබැයි ඒ දරුවෝ අනාගතයේ ඉගෙන ගන්නවාය කියන පරමාර්ථයෙන් තමයි මේ හොඳ ඉස්කෝලයක් ලබා දෙන්නේ. ඉතින් මේකත් අනිවාර්යෙන් අනාගත සූචක වෙනවා. ඔව් ජනක සර්. ඔව්. ඔව් මේ මගේ ළඟ තියෙන පොඩි විස්තරයක් මම ඒක කියන්න උතෙන්ට ගැලපෙනයි කියලා මම හිතනවා මෙහෙම තියෙන්නේ. පිරික්සන්නන් කතරම් දුරට අනාගතයේදී කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා සුදුසු වේද? දක්ෂ වේද යන්න පෙරකීමක යෙදෙන්නට පරීක්ෂණයට ඇති හැකියාව තමයි මේ අනාගත සූචක වළංගුතාවය කියලා කියන්නේ. ඒතර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය මගින් ඉගෙනීමට දක්ෂ සිසුන් තෝරා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මෙම පරීක්ෂණය අනාගත දක්ෂයින් තෝරා ගැනීමට සමත් පරීක්ෂණයක් දැයි පෙරකීම සඳහා ශිෂ්‍යත්ව ලකුණු එම සිසුන් 6 හෝ 7 ශ්‍රේණි පරීක්ෂණයකට පෙනී සිටිය පසු ලබා ගන්නා ලකුණු සමග සංසන්දනය කරන්න. මෙම සැසඳීමද කළ යුත්තේ 5 ශ්‍රේණි ලකුණු හා 6 හෝ 7 ශ්‍රේණි ලකුණු සමග ඇති සම්බන්ධතාවය සහ සම්බන්ධතා
සංගුණකය මගින් ප්‍රකාශ කිරීමෙනි. ධන සම්බන්ධතාවයක් තිබේදයි පහ ශ්‍රේණි පරීක්ෂණය අනාගත සූචක වළංගුතාවයකින් යුක්තයි සාමාන්‍යයෙන් නිගමනය කළ හැකි වේ කියලා. ඒක එතකොට ඒක හරි අනාගත සූචක වළංගුතාවය තමයි. ඔව්. අනාගත දක්ෂයන් සෙවීමට කරන පරීක්ෂණයක් නේ ශිෂ්‍යත්ව කියන්නේ. පොඩි උන් මොන කරන්න නැත්තම් ඒකෙන් ගන්න පුළුවන් අපිට මේ අතනට පුළුවන්. සමූහ බුද්ධි පරීක්ෂණයක උදාහරණයක් බුද්ධිය යනු ගැටලුවනවත් විවෘත රචනාමය ප්‍රශ්නයක රචනා ප්‍රශ්නයක් තෝරා ගැනීම මගින් දහවෙනි ප්‍රශ්නේ කාර්යපාදක ඇගයුමකට අදාළ තරඟ කරගත හැකි අවස්ථා කීපයක් පහත දැක්වේ. කවි පන්තියක් ගායනා කිරීම, චිත්‍රයක් ඇඳ පෙන්වීම, කෙටි කතාවක් නිර්මාණය කිරීම, රංගනයක් ඉදිරිපත් කිරීම. මේවා අතරින් නිමවුම ඇගීම හා කුශලතා ඇගීම සඳහා පදනම් කරගත හැකි අවස්ථාවන් දැක්වෙන අනුපිළිවෙල වන්නේ. 10 වෙනි ප්‍රශ්නේ. හොඳ ප්‍රශ්නයක්. හම්බ වුණාද ප්‍රශ්න පත්‍ර පිටුවේ 113 වෙනි පිටුවේ අනිත් පැත්ත. ඒක අයන්නයි ඈන්නයි ගන්න පුළුවන් කුසලතා ඇගීමක් විදිහට නේද? අනිත් දෙක ආයන්නයි ඈන්නයි ගායනා කරන්න දුන්නාම ගායනා කිරීමේ කුශලතාවය තමයි එතන බලන්නේ. ඒකින්ද ඒක කුශලතා. ඊට පස්සේ කෙටි කතාවක් නිර්මාණය කිරීම. එතකොට එතන මොකක්ද හැකියාව? ඒක නිර්මාණයක් නේද? නිර්මාණය කිරීම. කෙටි කතාවක් නිර්මාණය. ඒක නිර්මාණ. චිත්‍රයක් ඇඳ පෙන්වීම කුශලතාවයක්. ඒ කියන්නේ අපි ওই දෙකම ආයන්නයි ඈන්නයි දෙකම බලන්න ඉවරුණාමනේ. ඒ නිසා නිමවුම නේද බලන්නේ. සනේ බලන්න චිත්‍රය අවසානයේදී ඒක නිමවුමක් විදියටනේ. ඔව් චිත්‍රය අවසානයේ බලන්නේ. අපි සරල චිත්‍ර දැන් ඕලෙවල් අතර බලන්නේ අදින අතර නම් අවස්ථා. නිමවුම. ඔව්. ඒක නිසා අර දැන් සෞන්දර්ය විෂයන් වල චිත්‍ර විතරක් විභාගේ තියෙන දවසේම තියන්නේ. ඔව්. ඒකයි එන්නේ. නිමවුම බලනවා. ඊට පස්සේ රංගනයක් ඉදිරිපත් කිරීම කුශලතාවය. එහෙනම් මේවා අතරින් ඇගයුමට හා කුශලතා ඇගයුමක් සඳහා පාදක කරගත හැකි අවස්ථාව. ඇගයුම ගන්න පුළුවන් අපිට ඇගයුමකට හා කුශලතා ඇගයුමක්. ආයන්නයි සෑයන්නයි නේද සර්? ඉන්න මේවා අතරින් නිමවුම ඇගීමකට හා කුශලතා ඇගීම. නිමවුම එන්නේ දැන් චිත්‍රයක නිමවුමනේ බලන්නේ අපි ඇඳලා ඉවරුනම් පස්සේනේ. කවි පන්තිය ගායනා කිරීම කුශලතාවය. කෙටි කතාවක් නිර්මාණය කිරීම නිමවුම. නිමවුමක් බලන්නේ. ලියලා ඉවරුනම් පස්සේනේ බලන්නේ. මැදින් බලන්නේ නැහැ ඉදිරිපත් කිරීම කුශලතාවයක්. එතකොට මේකේ අහන්නේ නිමවුම සහ කුශලතාවය. නිමවුම එනවා ආයන්නේ ඈන්නේ. ආයන්න කියනවා ආයන්න මුලට හරියනවා තේරම. එතකොට දෙවෙනි එක බලන්න ඕන අපි කුශලතාවය. කුශලතාවයේ ඉන්නේ ආයන්න සහ ඈන්න. ආයන්න එනවා. ඒක දෙවෙනි එක සෙන්නේ නේ. ඔව් දෙවෙනි එක. දෙවෙනි උත්තරේ තමයි සර්. ඒක ඈන්න සහ දෙක. මොකද කුශලතාවයේ ආයන්න එනවා. මේ ආයන්නේ කුශලතාවය යන්නේ තියෙන්නේ. කවි පන්තිය ගායනා කිරීම ඈන්නේ එතකොට එන්නේ චිත්‍රය මේ කෙටි කතාව නිර්මාණයේදී නිමවුම. නෑ සර්.
අයන්න එන්නේ කෙටි කතාවක් නිර්මාණය කිරීම. ඔව්. අයන්න එන්නේ කයිපන්තියක් ගායනා කිරීම. ඒකත් නිමැවුමක් නේ. කයිපන්තියේ කුසලතාවයක්. ඔව්. අයන්න සහ අයන්න කියන්නේ එතකොට කෙටි කතාවක් නිර්මාණය කිරීමයි කයිපන්තියක් ගායනා කිරීමයි. ඔව්. දෙක උත්තරේ. ඔව්. ඊට උඩ ප්‍රශ්නේ පුළුවන් නේද කරන්න? ඔව් යථාභූත ඇගයුමක් සතු වඩාත් වැදගත් ලක්ෂණය වන්නේ සුතත්ත්‍ය. අන්න එතෙන්ට යථාභූත කියලා කැලලක් තියෙනවා. සුතත්ත්‍ය ඇගයුම් වලටමයි යථාභූත ඇගයුම් කියන්නේ. සුතත්ත්‍ය ඇගයුම් වල මොනවද විශේෂ ලක්ෂණය? ලිඛිත පරීක්ෂණ වීමය, ප්‍රායෝගික ගැටලුවක් වීමය, සැබෑ ජීවිත අවස්ථාවක් වීමය, සම්භාවනා යොගුමක් වීමයි. ප්‍රායෝගිකනේ. සුතත්ත්‍ය කියන්නේ සැබෑ ප්‍රායෝගික වෙනවට වැඩිය දෙයක් සුතත්ත්‍යකයේ තියෙනවා අනාගතයට ගන්නවනේ ඒක. අනාගතයක තියෙනවද කියලා බලන එකනේ. නේද? කාර්ය සාධනයේ පදනම් කරගත්ත ඇගයුම් වර්ග 3ක් ගැන කතා කරනවා. පාසල් පාදක ඇගීමයි, විකල්ප ඇගයුම් මාර්ගයි, සුතත්ත්‍ය ඇගීම් එකයි. සුතත්ත්‍ය කියන්නේ කාර්ය සාධන පදනම් කරගත්ත ඇගීමමයි. ඊට වැඩිය වෙනසක් තියෙන්නේ ඒක සැබෑ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොච්චරක්ද කියලා එකෙන් බලනවා. එතකොට සැබෑ ජීවිත අවස්ථාවක් විය යුතුමයි ඒක සුතත්ත්‍ය ඇගීමක්. ප්‍රායෝගික ක්‍රියාකාරකම සැබෑ ජීවිතයට සමීප වීම අනිවාර්යයි. කාර්ය සාධන ඇගීමේදී ප්‍රායෝගික ජීවිතයේ සැබෑ ජීවිතයට සම්බන්ධ ක්‍රියාකාරකම සැබෑ ජීවිතයට සම්බන්ධ වෙන එක අනිවාර්ය නැහැ. එතකොට සුතත්ත්‍ය ඇගයුමක් සතු වඩාත් වැදගත් ලක්ෂණය වන්නේ සැබෑ ජීවිත අවස්ථාවක් වීම අත්‍යවශ්‍යයි. මේ සුතත්ත්‍ය කියන තැන ලියා ගන්න ඒක යථාභූත කියන එකටත් හරි. විභාගෙට වෙන ක්‍රමයකට එන්නත් පුළුවන්. යථාභූත ඇගීම කියලා આવොත් අපිට ආතභූත වෙයි. right. පොඩ්ඩක් සමා වෙලා 10 වෙනි එකේ පළවෙනි උත්තරෙත් ආයන්න ඈයන්න ඒකත් ඒ සමානම උත්තරයක් නෙමෙයිද තියෙන්නේ? ආයන්න ටීචර් නිමැවුමක්. ඔව්. කුසලතාවයක් නෙමෙයිනේ. ඔව්. ආයන්න නිමැවුමක්. එතකොට ඈයන්න පළවෙනි පිළිතුර ඈයන්න නෙවෙයිද සර් තියෙන්නේ එතනනේ. ඈයන්නනේ. ඈයන්නනේ. ඈයන්න නේද දීර්ඝය නේද තියෙන්නේ එළපෙන. අද පිළිතුර. මේ මොනොත් ඒකත් කුසලතාවයක්. ඒ පිළිතුරත් පළවෙනි තිමිරස චුට්ටක් මේ 10 වෙනි පල්ලැහැ ප්‍රශ්නේ ටීචර් කියන දේ බලන්න මේ ඈ යන්න නේද තියෙන්නේ පළවෙනි එකට ආයන්නයි කියලා තමයි. ඔව් ඈ යන්න කියලා තියෙනවා. මත් මේක මේ හොයනවා ඒක මේ මොකද්ද කියලා මම නෝට් එක පෙරලා බැලුවා ඒක සැකයක් තියෙන නිසා. සර් අර අපිට කලිනුත් ඔහොම එකක් වුණා නේද? අර කලින් ප්‍රශ්නේ අර එක ටීචර් කෙනෙක් කිව්ව නේද? අර පිළිවෙලට හම්බෙන උත්තරයක් තිබ්බනම් හරි කියලා. ඒ කියන්නේ පිළිවෙලට හම්බෙන එහෙම නෑ නේද? එහෙම ප්‍රශ්න අහන රටක් තියෙනවද? අම්මෝනේ. එහෙම කවදාවත් විභාගයේ එහෙම තිබිලා නෑ. මේක කාර්ය සාධනයේ පදනම් කරගත්ත ඇගයුම නිමැවුම සහ කුසලතානි මෙතන බලන්නේ. එතකොට නැටුමක් නටන ක්‍රියාවලියනේ බලන්නේ. එතකොට රංගනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය. ක්‍රියාවලිය බලනවා කියන්නේ එතන බලන්නේ නිමවුමක් නැහැ නේද? එතන කුසලතාවයනේ බලන්නේ. එතකොට චිත්‍රයක් ඇඳීම පින්සල අල්ලන ක්‍රමය පාට මිශ්‍ර කරන හැටි චිත්‍රය අඳිනවා ඇඳීම බලනවා නම් ඒක නිමැවුම තමයි මයින් එතන.
අවසාන චිත්‍රයේ විදිහට බලනවා නම් ඒක කුසලතාවය බලන්න. චිත්‍රයක් ඇඳ දැක්වීම. චිත්‍රය අඳින ඇඳ දැක්වීම. අඳින ඇඳලා පෙන්නන එක. සර් නිමවුමක් කිව්වම ඒ නිමවුම අවසානයේ දකින්න තියෙන්න ඕනි නේද? නිමවුම කේක් ගෙඩිය හදලා තියෙන්න ඕන නිමවුම. කුසලතාවය කවි පන්ති ගායනා කළා ඉවරනට පස්සේ ආයෙ බලන්න බෑ. රංගන ඉදිරිපත් කළාට පස්සේ ආයෙ බලන්න බෑ. නමුත් චිත්‍රය කියන එක දකින්න තියෙනවා. ඒක නිමවුමක් විදිහට තියෙනවා. එහෙම ගන්න පුළුවන්ද සර්? ඔව් සර් එහෙම තමයි. දැන් අර මම පොඩ්ඩක් නෝට් එක බැලුවා. මේ පදනම් කරගත්ත ඇගීමක අවසාන ඵලය තමයි මේ නිමවුම කියලා කියන්නේ. දරුවා චිත්‍රයක් අඳින එක. රචනයක් ලියන එක, ප්‍රස්තාරයක් අඳින එක මේවා තමයි නිමවුම්. ඔව් සර් ඊට පස්සේ දකින්න තියෙනව නේද සර් නිමවුමක් විදිහට? ඔව්. කුසලතාවය කියන්නේ හැකියාව. රිද්මයකට ගීතේ ගායනා කරා එතනින් එහාට මොකුත් නැහැ. නැටුමක් නටන හැටි ඉගෙන ගත්තා නම් දරුවා නටලා පෙන්වන්න ඕන. නිමවුමක් නැහැනේ මේකේ. ආයේ එතන ගොඩ නැගිලා නැහැනේ මේ නැටුවා කියලා දරුවා එතන ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැනේ. ඒකින්ද ඒක මේ අපි මේ ටීචර්ලා අර්ථකථනය කරා වැරදි. ආය අපි මුලින් ඉඳන් බලමු මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. මේ අපි දුන්න උත්තරවල වැරද්දක් තියෙනවා. සර් ඔතන නෝට් එකේ තියෙන්නේ සර්ගේ නෝට් එකේ තියෙනවා කුසලතා තක්සීරුව වැදගත් වෙන අවස්ථාවයි නිමවුම වැදගත් වෙන අවස්ථාව කියලා. එතකොට කුසලතා වැදගත් වෙන්නේ යම්කිසි ක්‍රියාවලියක් සිදු කරන එක ඒක තමයි නිමවුමට වඩා ප්‍රබල වෙන්නේ. ඒ වෙන අවස්ථාවලදී තමයි ක්‍රියාවලිය තක්සේරු කරන්නේ. එතකොට නර්තනයක් කිරීම, ගායනයක් කිරීම, ආහාර පිසීමේදී කාලය ගැනීම, ක්‍රියාපිළිවෙල, පිරිසිදු බව ඕවා සලකන්න ඕනේ. ඊට පස්සේ ඇඳුමක් මහනකොට එන්නේ වගේ අවස්ථාවලදී දීලා තියෙන උදාහරණ විදියට නිමවුම වැදගත් වෙන අවස්ථාවක් විදියට තමයි මෙතන මේ චිත්‍රයක් ඇඳීම කියන එක තියෙන්නේ. ඒ කියන්නේ ඒක අඳින එකට වඩා වර්ණ සංකලනය අන්න ඒව ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. එතකොට එතෙන්දි ක්‍රියාවලියට වඩා නිමවුම වැදගත් කියන අවස්ථාවකට තමයි සර් උදාහරණයකට දීලා තින්නේ චිත්‍රයක් ඇඳීම කියන එක. නිමවුමයි කුසලතාවයයි අපිට දීලා තියෙන්නේ නිමවුම සහ කුසලතාවය දෙකම මේකෙන්ම අයින්නවා කියන එක. මොකද චිත්‍රය අඳිනකොට ගුරුවරයා පින්සල් අල්ලන ක්‍රමය, පාට මිශ්‍ර කරන ක්‍රමය, චිත්‍රය අඳින ක්‍රමය බලනවා නම් ඒක නිමවුම. අවසානයේ චිත්‍රයේ විදිහට බලනවා නම් ඒක කුසලතාවය දරුවගේ. එහෙම තමයි අපිට කියලා දීලා තියෙන්නේ. දරුවගේ චිත්‍ර ඇඳීමේ කුසලතාවය නේ අවසානයේ චිත්‍ර දිහාෙන් අපි බලන්නේ. නැටුමක් නටනකොට ඒකේ ක්‍රියාවලිය කුසලතාවය විතරයි බලන්නේ. වෙන එතන නිමවුමක් නැහැ. නටලා ඉවරුනහම ඇති දෙයක් නැහැ. රංගනයක් ඉදිරිපත් කරපුවම අපිට බලන්න තියෙන කුසලතාවය විතරයි. වෙන දෙයක් නැහැ. දැන් කෙටි කතාව නිර්මාණය කරපුවම ඒකේ මොකද්ද තියෙන්නේ? බලන්න දෙයක් තියෙනවා. නිර්මාණයක් ඒක. චිත්‍රයක් ඇඳීම ගත්තාම අවසානයේ බලන්න දෙයක් තියෙනවා. එතන දෙපැත්තම තියෙනවා චිත්‍රවල. නිර්මාණයයි කුසලතාවයයි දෙකම තියෙනවා. එතකොට සර් මේ චිත්‍රය ඇඳීම කියන එක අපිට අරකටත් ගන්න පුළුවන් ඒක නිසා මම හිතන්නේ ඒක මේ කුසලතාවය මෙතනදී කුසලතාවයේ පැත්තටත් ගන්න පුළුවන් නෑ. ගායනා කරලා ඉවරුනහම ඇත්තේ නැහැ. එහෙනම් මේකේ අහන්නේ නිමවුම සහ කුසලතාවය. නිමවුම තියෙනවා මේකේ මේ කෙටි කතාව නිර්මාණය කිරීම තුළ. ඔව්. ඔව් ඒකෙදී අපිට ඉතින් බලන්න දෙයක් නැහැ නේ. යා ලියන එක ලියනවා විතරයි. ලිව්වට පස්සේ තමයි බලන්නේ. අනිවාර්යයෙන්ම. කෙටි කතාව. ඉවරලානේ බලන්න. චිත්‍රයත් ගොඩක් දුරට එනවා අර පැත්තට. ඒ වුණාට මේ ප්‍රශ්නේදී අපිට අර විදියට ගන්න වෙනවා. නෑ චිත්‍රයට දාන්නකොට දෙකම දාන්නකො දැන් අහන්නේ දෙපැත්තටම කතා කරන්න පුළුවන්. නිමවුමයි ඇගීමයි සඳහා කුසලතාවයයි සඳහා.
එතකොට නිමැවුමට අපිට ගන්න පුළුවන් චිත්‍රය ඇඳීම නිමැවුම බලන්න පුළුවන්. චිත්‍රය මේ අවසානයේ අපිට බලන්න පුළුවන් මේ කුසලතාවයක් බලන්න පුළුවන් මේ පින්සල අල්ලන හැටි චිත්‍රය ඇඳීමේදී කියලානේ මෙතන තියෙන්නේ. චිත්‍රය ඇඳ දැක්වීම. ඒකෙදි නිමැවුම බලන්නේ අපි. ගොඩක් දුරට. කුසලතාවයක් ඕනනම් ඇඳලා ඉවර නම් පස්සේ. ඇඳ දක්වනවා. දැක්වීම තමයි බලන්නේ. එතකොට එතන නිමැවුම ගන්න වෙන්නේ. ඊට පස්සේ ජනක සර් පොඩි නෝට් එකක තියෙනවා මෙහෙම. ඒක සර් කිව්ව එක හරි. මොකද එතන තියෙනවා දැන් මේක කුසලතානේ දැනුම කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමට උදාහරණ දීලා තියෙන්නේ කයිපන්තියක් ගායනා කිරීම, යන්ත්‍රයක් ක්‍රියා කරවීම, කෙටි කතාවක් ලිවීම, වාචික ඉදිරිපත් කිරීමක්, චිත්‍රයක් ඇඳීම. ඒවා කුසලතා තමයි. කුසලතා පැත්තට තමයි දාලා තියෙන්නේ. එතකොට චිත්‍රයක් ඇඳ දැක්වීම හරි සර් කිව්වා වගේ ඒක කුසලතාව වලට තමයි එන්නේ. ඔව් සර් නෝට් එකේ නෝට් තියෙනවා අර මේ ඒ දෙකම වැදගත් වෙන අවස්ථා තියෙනවා කියලා නේද? ඔව් ගෝනල්ගේ නිර්වචනය කියනවා දරුවා තමා අත්කරගෙන තියෙන අවබෝධයන් කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීම සඳහා කිසියම් කාර්යයක් කර පෙන්වීම සිදුවන ආකාරයේ තක්සේරු ක්‍රම කාර්ය සාධනයේ තියෙනවා. උදාහරණ විදියට සර් දීලා තියෙනවා කවි පන්තියක් ගැයීම, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, චිත්‍රයක් ඇඳීම, කෙටි කතා ලිවීම, වාහනයක් පැදවීම. දරුවාට රාජකාරී ලියුමක් ලියන්න කියලා පස්සේ රාජකාරී ලිපියක් ලියවීම. එතකොට මෙතන ආයෙ දීලා තියෙනවා කාර්ය සාධනයේ පදනම් කරගත හැකි මූලිකව තක්සේරුවට අහුවන පදනම් අනුව කොටස් දෙකයි නිමැවුම මහා කුසලතා. අරවක් සියලුම ඒවා පොදුවේ දීලා තියෙන ඒ ටික. ඔව් ඔව්. එතකොට ඒකට අනුව නිමැවුමක් කියන්නේ අවසාන දෙයක් ඉතුරු විය යුතුයි. කේක් එක හැදන එක හදලා ඉවර වුණාම කේක් එක තියෙන්න ඕන. නටලා ඉවරුනහම ඇති දෙයක් නැහැ. එතකොට මෙතන චිත්‍රයක් ඇඳ දැක්වීම. චිත්‍රය අඳින ගමන් තාම චිත්‍රයක් මුකුත් ඇඳලා නැහැ, මුකුත් දැක්වෙලා නැහැ එතන. ඇති දෙයක් නැහැ. එහෙමත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍රය ඇඳන් පස්සේ ඉතුරු වෙනවා. ඒ චිත්‍ර ඇඳීමේ දරුවගේ කුසලතාවය එතන ඉතුරු වෙනවා. එහෙම ගන්නත් පුළුවන්. නිමැවුමක් තියෙන්නත් පුළුවන්, කුසලතාවය තියෙන්නත් පුළුවන්. ඒ අඳින එක නේද? ඒකේ අඳින එක නේද කුසලතාවය? අඳින එක තමයි කුසලතාවය. ඒකේ දැන් මේ චිත්‍රය ඇඳලා ඉවර වුණාම තමයි නිමවීම තියෙන්නේ. නෑ නෝට් එකේ දීලා තියෙන්නේ මේ විදිහට සර් මේ කියන්නේ මේකෙදී චිත්‍රය ඇඳීම සර් මේ අහන්නකො චිත්‍රය ඇඳීමේදී ගුරුවරයා දරුවගේ පින්සල අල්ලන ක්‍රමය බලනවා නම් පාට මිශ්‍ර කරන ක්‍රමය බලනවා නම් ඒක නිමැවුම මයින් එක. නෑ එතකොට ඇඳලා ඉවර නෑනේ තාම සම්පූර්ණ. එතකොට කුසලතාව මනින්න. කුසලතාවය මනින්න එක. කුසලතාවය මනින්නේ. චිත්‍රය ඇඳලා ඉවරනට පස්සේ අපිට ගාමන්නේ සර් බලන්නේ. මොකද මේ ඒ කොච්චර ඒ අල්ලන විදිය වුණත් අන්තිමේදී චිත්‍රය ඇඳලා ඉවර වෙන්න ඕනේ ඒක නිමැවුම බලන්න. එහෙනම් ඒක කුසලතාවයනේ. ඔව් ඒ අල්ලන එක පාට මිශ්‍ර කරන එක ඒ අය පැන්සලිරි ගහන එක ඒව කුසලතාවය. අවසාන මොකද ඒක ක්‍රියාවලිය යන අතරතුර තමයි වෙන්නේ. ඔව් අවසාන චිත්‍රය ඇඳලා ඉවරලා කුසලතාවය මේ චිත්‍ර ඇඳීමේ කුසලතාවය බලන එක. ඒක අවසන් වෙලා චිත්‍රය තියෙන එක තමයි නිමැවුමක් වෙන්නේ. මොකද ඒක අවසන් වෙන්න ඕනනේ. ඇඳලා ඉවර වෙන්න ඕන. රයිට් හරි. එහෙනම් මෙතන මේ දෙකම මෙතන ගත්ත හැකිනේ සර් එතකොට. අපි කොතනද දන්නේ නැහනේ. ඒකේ හින්දා දෙපැත්තට මේ උත්තරේ ගන්න පුළුවන් හින්දා මේක එතකොට කුසලතා තියෙන්නේ දෙකයි. නිමැවුම් දෙකක් තියෙනවා. අපි ප්‍රශ්නෙට අදාළව එතකොට අයන්න කියන්නේ කුසලතාවයක්. පිළිවෙලින් යහන්නේ ඒක අයින් වෙනවා. ඇයන්න කියන්නේ එතකොට නිමැවුම. නිමැවුම සහ කුසලතාවය. ඇයන්න අයන්න. ඒක හරියනවා. ඊට පස්සේ තුන්වෙනි එක ඈ යන්න. ඈ යන්න කියන්නේ කුසලතාවයක්. ආ කියන්නේ කුසලතාවයේ මේවා දෙකටම ගන්න පුළුවන්. එතකොට අරකේ ආයන්න කියන්නේ නිමැවුම කුසලතා දෙකම ඈයන්න කියන්නේ නිමැවුම. එතකොට ඒක අයින් කරා. මේ දෙකම තියෙන එක අයින් කෙරුවොත් උත්තරේ එනවා ඈයන්න සහ අයන්න. කුසලතාවයයි නිමැවුමයි දෙකම තියෙන එක අයින් කරන්න. එතකොට නිකම්ම උත්තරේ පැහැදිලිලා ඉවරයි.
ඈයන්න සහ අයන්න කියලා උත්තරේ නිකම්ම එනවා. අයන්න කියන්නේ කුසලතාවය. ආයන්න කියන්නේ නිමැවුමයි කුසලතාවයයි ඕනනම් දෙකෙන්ම මයින්ඩ් පුළුවන් ඒකේ. ඈයන්න කියන්නේ නිමැවුම විතරයි මයින්ඩ්. ඈයන්න කියන්නේ කුසලතාවය විතරයි මයින්ඩ්. ඒ ටික බලන්නකො මේ ආයන්න ඈයන්නට දාලා මේ නිමැවුමයි කුසලතාවයයි දිහා බලලා. උත්තරේ නිකම්ම එනවා. අරක දෙකටම ගන්න. චිත්‍රයේ ඇඳ දැක්වීම. ඇඳලා ඉවරුනහම නිමැවුම ඇඳගෙන යන අතරතුර බැලීම කුසලතාවය කියලා ගන්න. එතකොට හරි. අනකස ඔව් ටීචර්. ඔතන දැන් හදිසියෙන් හිතවන කවියක් වගේ තිබුණත් මාතෘකාවක් අනුව ගායනා කරන්න කිව්වොත් එමතර නිර්මාණයක් නැත්තම් කුසලතාවයත් එක්ක නිර්මාණය. ඒක කුසලතාවයේ විතරනේ. එතන නිර්මාණයක් නැහැනේ. කවියෙක් ගායනා කරලන් පස්සේ ඇති වෙන නිමැවුමක් නැහැනේ. එතන කවියෙක් හැකියාව විතරයි ඒ දරුවගේ. කුසලතාවයේ පමණයි. හිතවන කවියක් හරි ඕන කවියක් ගායනා කරන් පස්සේ එතන ඉතුරු වෙන දෙයක් නැහැ. භෞතික දෙයක් නැහැ. චිත්‍රය ඇඳන් පස්සේ ඉතුරු වෙන භෞතික දෙකක් තියෙනවා. නිමැවුමක් තියෙනවා. පිළිමයක් කළු ගලකින් හැදුවන් පස්සේ එතන නිමැවුමක් තියෙනවා. මැටි වලින් බෝලයක් හැදුවන් පස්සේ එතන නිමැවුමක් තියෙනවා. ඒකයි ගන්න වෙන්නේ මෙතන. නැටුවන් පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. දුවිලි ටිකක් විතරක් ඕන නම් ඉතුරු වෙයි. එක්කෝ නටුවගේ අර ආභරණ කෑල්ලක් දෙකක් ගැලවිලා විසිරලා තියෙයි. එච්චරයි. ඒක වැඩක් නැහැ. ඒ ටික විතරක් ගන්න ඔළුවට. කුසලතාවය කියන්නේ කරන් පස්සේ මුකුත් ඉතුරු නැහැ. නිමැවුම කියන්නේ නිර්මාණයක් කියන්නේ කරන් පස්සේ බලන්න දෙයක් ඉතුරු වෙනවා. අවුකන ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයක් කියන්නේ ඒකනේ. කළු ගල දිහා බලනවට වැඩිය ඒකේ බලන්න දෙයක් තියෙනවා. නිර්මාණයක් තියෙනවා ඒකේ. ඒ හින්දා එතකොට මේ චිත්‍රය කියන එක දෙපැත්තටම ගත්තොත් උත්තරේ එනවා ඈයන්න සහ අයන්න කියන එක නිවැරදි සහ වඩාත් නිවැරදි උත්තරේ ගත්තාම ඒක එනවා. ඈයන්න කියන්නේ එතකොට නිමැයුමක්. අයන්න කියන්නේ කුසලතාවය. ජනකස ඔව් ටීචර් මම පොඩි අදහසක් දෙන්න මේ කියපු ටික හරි දැන් අපි කිව්වොත් නර්තනයක් ගත්තොත් නර්තනය අපි ඒ කියන්නේ ඒක වීඩියෝ කරලා අපි ගත්තොත් ඒක නිමවුමක් විදියට ගන්න පුළුවන් නේද සර්? ඒක වීඩියෝ කරලා ගත්තොත් ඒක නිමවුමක්. වීඩියෝ කරලා ගත්තත් නිමවුමක් කියන්නකො. කේක් ගෙඩියක් හදනවා හෝම් සයන්ස් වලට. මේවා එකතු කරලා කියලා කේක් ගෙඩියක් හදලා කිව්වම ඇත්තට මෙතන කේක් ගෙඩියක් තියෙනවනේ. එතන නිර්මාණයක් තියෙනවනේ. කොළ කෑලි ටිකක් එකතු කරගෙන මලක් හදනවා. එතන නිර්මාණයක් තියෙනවනේ. නැටුමක නටලා ඉවරුනම් පස්සේ ඒක වීඩියෝ කරලා ගත්තාම ඒක නිමැවුමක් වෙනවද නිර්මාණයක්? ෆයිනල් ප්‍රොඩක්ට් එකක් තියෙනවනේ සර් එතකොට එතනදී. වීඩියෝ එක නිර්මාණයක්. ඔව් වීඩියෝ එක කියන්නේ යමක් ඉතින් ඒ නටපු හැටි දක්වන එකක් තියෙනවා. වීඩියෝ එක කියන්නේ එතකොට නිමැවුමක්ද? මේ මෙතනටම මැච් වෙන්නේ නැහැ. මං කිව්වා අර නිකන් ඒ විදිහට ප්‍රශ්න දුන්නොත් ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් අහන එකක් නැති වෙයි. අර නිකන් නිමවුමක් කිව්වම මේ විදිහටත් ගන්න පුළුවන් නේද කියලා. නිමැවුමක් තුන්වෙනි පාර්ශවයක් කරහා ගන්න දත්ත සමූහයක් නිමැවුමක් කියලා ගන්න පුළුවන්. ඉතින් වැරදි නෑනේ. නැටුමක ෆොටෝ එකක් ගත්තොත් ඒ යමක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නටපු විදිය තියෙනවා ඒකේ ෆොටෝ එකක. ඒකට ඒක ඡායාරූපයක් කිව්වොත් ඒක ගන්න පුළුවන් නේ. ඡායාරූපයක් බෑ නේද සර්? ඡායාරූපයක් කිව්වොත් එතන කෙලිම ඡායාරූප එතකොට ගත්තා ෆොටෝග්‍රාෆර් ඒ කියන්නේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදියට යාගේ ඒක නිමවුමක්. නැටුමේ නිමවුමක් නෙවෙයි නේද සර් ඒක? නැටුමේ ලක්ෂණ පෙන්වන්න කරන්නේ නැහැ නේද? ඔව් එතකොට වීඩියෝ එකක් මැන්ඩියට ඉන්න එකක් ෆොටෝ ගහනවා. එතකොට මැන්ඩියට ඉන්න නැටුමක් එක්ක නැත්නම් ඔව් එහෙම කලගෙඩි නැටුමක් ෆොටෝ ගහනවා. එතකොට ලී කෙලි නැටුමක් ෆොටෝ ගහනවා. යමක් තියනවා නේද හිතන්න එතන.
මෙහෙම වුණොත් දැන් මොකක් හරි අලුතෙන් නව නිර්මාණයක් හදනවා. හදලා වීඩියෝ කරනවා. ඔව්. එතකොට එක්ක දැන් මොකක් හරි දෙයක් දැන් නටලා ඉවර වුණා කියන්න අපිට බෑනේ. අපි හිතමුකෝ අලුතෙන්ම නිර්මාණයක් කරනවා. අපි හිතමුකෝ ටීවී එකේ හරි යන සින්දුවක් කියමුකෝ. ඔව්. වීඩියෝ එකත් එක කරපු සින්දුවක්. එතකොට ඒකේ නැටුම් තියෙනවනේ. අනේ මටත් ඒක ටීචර් මේ තාම මේ ඒක හරියටම මම තේරුම් ගත්තේ අර සර් උගන්ලා තියෙන්නේ තරකේ මට දෙක මාරු වෙලා තිබුණා. සජීව බලන එකක් විදිහට ගන්න පුළුවන් නිසා සජීව අපි ඉදිරියේ ඉඳන් කරන එකක් විදිහට නේද මේක ගන්න. දැන් දරුවා ඇගීමක් නෙමේ. දරුවා ප්‍රැක්ටිකල් වලට නටනවා. නටනවා අපිට මොනවද ඉතුරු වෙන්නේ? හැබැයි ළමයා චිත්‍රයක් ඇඳලා යනවා. හැබැයි චිත්‍රය ඉතුරු වෙනවා. එතනයි වෙනස තියෙන්නේ. එන්න අපි වෙනස බලන්නේ. නැටුම නටනකොට ඒ ක්‍රියාවලිය දරුවගේ කුසලතාවයේ විතරනේ අපිට බලන්න වෙන්නේ. ඒක නිමැවුමක් නෑ. කුසලතාවය විතරයි ගන්න වෙන්නේ. නැටීමේ කුසලතාවය හොඳයි කියලා. මට අර වීඩියෝ කියන කතන්දරය තුල එච්චර දුරට පරතරට යන්න මට දැනුමක් නෑ ටීචර්. මං හිතන්නේ ඒක ආයිති නෑ ඒත්. දැන් ක්‍රිකට් ගහලා ක්‍රිකට් ගහලා ආවන් පස්සේ එතන බලන්න දෙයක් නැහැ. සමහරවිට තර්ඩ් අම්පයර් රෙකෝඩ් කරගත්ත දෙකක් තුනක් තියෙනවා. නමුත් අපි එතන ක්‍රීඩාව කියා ක්‍රිකට් සෙල්ලම කියන්නේ නැහැ නේද? දැන් ජනක සර් මේ දැන් අපි කතික තරංගයක් ගමුකෝ. දැන් ඒ කතික තරංගය අපි කියන විනාඩි 5ක් කතා කරන්න දෙනවා කියලා. එතකොට අපි ඒ විනාඩි 5 ඒ කතා කරන එක අපි කරන්නේ නිර්ණායක ටිකක් දාලා ඉවර වෙලා මෙන්න මේවට තමයි ලකුණු දෙන්නේ. අපි කිය අංග චලනයේ මේ විදිහට ලකුණු දෙනවා. එතකොට ඒ වෙලාවේ එතකොට ඒක කරන වෙලාවේ තමයි ඒක මනින්න පුළුවන්. කුසලතාවය. එතකොට මේකට ලකුණු 5යි අංග චලනයේ ලකුණු 5යි දැන් ඒක කියලා ඉවරුනම් පස්සේ ඉතින් ආයි මනින්න බෑ. මොනවද මනින්නේ කියන්නකෝ. දැන් වීඩියෝ එකේ වුණත් ආයි නැවත බලන්න වෙනවා මුලින්ම. ඔව් ඉතින් මුළු වීඩියෝ එක කියනවා කියන්නේ ඒක සජීවීව කරනවා හා සමාන නැද්ද? සමානයි යෝ. එතකොට එතන මනින්නේ සම්පූර්ණ කුසලතාවයක්. දැන් චිත්‍රයක නම් එතන නිමයුමක් තියෙනවා. අවසන් වෙලා තියෙනවා. එතන ඒක අඳලා අවසන්නේ නිමයුමක් තියෙනවා. මෙන්න මෙහෙමයි කියලා. ඒක මොකද්ද දැන් හිතන්නකෝ බුදු රූපයක් අඳිනවා කියලා. ඒකේ හස්ත මුද්‍රාව මේකයි කියලා ඒකේ තියෙනවා එක. ධාන මුද්‍රාවද ඒක නැත්නම් බුදු පිළිමයක් ඇඳලා සැතපෙන මුද්‍රාවද මොන ඉරියව්වද ඒකේ තියෙන්නේ මේ සැතපෙන මේ ඉරියව්වද මොකද්ද කියලා අපිට අඳුන ගන්න පුළුවන්. අහුල නියෝජනය කරනවද දරුවා වක් මගුලක් ඇඳලා තියෙනවද මොකක් හරි තියෙනවනේ එතන නිර්මාණයක්. නිමැවුමක් තියෙනවා. අර විදියට වීඩියෝ එකක් බැලුවා කියලා අර සජීවී දර්ශනයේ නැවත මැනීමක් බැලීමක් වගේ තමයි මට නම් හිතෙන්නේ. සර් අපි වීඩියෝ එකක් කරලා බැලුවත් ආපහු ඒක නැර يعني බලන එකක් නේ. එතකොට කුසලතාවය මැනීමක් නෙතනත් වෙන්නේ නිමවුමක් එතන නැහනේ. අර වීඩියෝ එක කියන එක නිමවුමක් වෙන්නේ නැහනේ. නැටුමට අදාළ දෙයක් නෙමෙයි. මේක බාහිර පාර්ශවයක් කරන එකක් නේ. ඒක මට ගන්න බෑ. ඒකයි මට එච්චර දැනුමක් නැහැ. තමයි ජලක මට දැන් හිතෙන්නේ. ඈ? ඒක ඒකේ බැලුවත් වීඩියෝ එක උනත් බැලුවත් ආයෙත් එතනදි බැලෙන්නේ අර කුසලතාවයමනේ. අර හරි සර්. ඒතකොට එතනදිත් ඒක කුසලතාවයමනේ අපි දාලා බලන්නේ. දැන් අර නර්තනය වුණත් මම නම් දන්නේ නැහැ නර්තනය මොනවද බලන්නේ කියලා. එතකොට ඒකෙත් අර මුලින් නම් බලන්නේ ඒ සංකල්පේ නිර්ණායක වලට මෙයා නටනවද කියලානේ. එතකොට නර්තනයේ ඒක මැදදී තමයි ඒක මනින්නේ. ඒකතොට ඒක අවසන් වුණාම මනින්න බෑ. ඔව් නටන කරුණාන් පස්සේ මොනවද මනින්නේ කියන්නකෝ. එතකොට ඒ කුසලතාවය මනින්නේ ඒක වෙන වෙලාවේ. ඔව්. එතකොට අන්න ඒ නිසා තමයි ඒක කුසලතාවයක් වෙන්නේ. කුසලතාවයක් වෙන්නේ දරුවාගේ හැකියාව කියන එකනේ. නැටීමේ හැකියාව, මූණෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, අංග චලන හැකියාව, මණ්ඩියට හිටීමේ හැකියාව. ඕවනේ බලන්නේ. ඒව තමයි කුසලතාව කියන්නේ. ඉතින් එතනින් පස්සේ එතන නිමැවුමක් නැහැ. නටලා ගියන් පස්සේ ඒ ළමයා උන් එතන ගල් පිළිමයක් වගේ වෙනවා නම් අන්න නිමැවුමක් තියෙනවා. එහෙම එකක් නැහැ. වීඩියෝ එක මට අනුමත වෙන්න බෑ ඒකට ටීචර්. මම දන්නේ අනිත් අයගේ අදහස්. නෑ සර් මටත් හරි මට තේරුණා දැන් ඒක මම අර ටික මට කලින් තේරුණා මං කියන්නේ අර ටිකක් එහා ගිහිල්ලා මං නිකන් කිව්වේ භෞතික දෙයක් කොහොමත් නැති වෙන්නේ නෑනේ නැටුම වලට පස්සේ භෞතික දෙයක් අපිට අරගෙන කාඩ්බෝඩ් කෑල්ලකින් මොකක් හරි හැදුවොත් දෙයක් ඉතුරු වෙනවා. ඔය දෙයක් ඉතුරු වෙනවනේ.
ඒ ඉතුරු වෙන දේ තමයි කුසලතාවය. මේ මොකද්ද මේ නිමැවුම කියන්නේ? ඒතර කුසලතාවය කියන්නේ හැදීමේ හැකියාව. නැටීමේ හැකියාව. එහෙම හිතුවොත් අපිට මේක මේ අයන්නයි කියලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. අර්ථ දෙකටම ගන්න ඕන. කවුසිමිස් මොකද